අපි සමග සම්බන්ධ වෙලා ඉන්නවා ඊටම විද්වත් මඩුල්ලක්. මේ සෙෂන් එකේදී අපි කතා කරන්න හදන්නේ ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් දත්ත සහ දැනුම සම්බන්ධයෙන් ඒ දැනුම සහ දත්ත කොහොමද ලෝක පුරා ඩිසිමිනේෂන් වෙන්නේ එහෙම නැත්නම් ඒක ෂෙයා වෙන්නේ කොහොමද ඒ සම්බන්ධව ඇතිවෙච්ච ගැටලු සහ මේ ගැටලු කොහොමද විසඳගන්නේ අපේ ලෝකයේ තියෙන මේ අපිට ඇත්ත වශයෙන්ම මේ දියුණුව සඳහා මේකදී සංවර්ධනය සඳහා තමයි මේ දවස් ඇත්තටම වෙන් වෙලා තියෙන්නේ. ඒක ඇතුළතදී ඇත්තටම අපි කියනවා මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් එහෙම නැත්නම් ලෝක සංවර්ධන ගෝල් එහෙම නැත්නම් අපේ සාක්ෂාත් කරගත්ත ගන්න ඉලක්කයන් 17ක් තියෙනවා. මේ 17 අරමුණු කරගෙන තමයි මේකත් ඇත්තටම ඩිෆයින් කරේ. 1972 දී ලෝක ජෙනරල් ඇසෙම්බලි එක එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සැසියේදී 1972 දී මේක ප්‍රකාශයට පත් කර ඉස්සලම එදා සිට අද දක්වා අපි මේක සමරගෙන යනවා. එතෙන්දී අපි කතා කරන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය ඊට පස්සේ මේ තොරතුරු තාක්ෂණය සමග දියුණු වෙච්ච මේ සියලුම අනිකුත් තාක්ෂණයන් එක්ක කොහොමද මේක ජන ජීවිතයට බලපෑම අපි ගත්තොත් එහෙම හෙල්ත් එහෙම නැත්නම් සෞඛ්‍ය ඊළඟට අධ්‍යාපනය මීඩියා ඊළඟට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ජන ජීවිතය ඊළඟට එදිනෙදා ජීවිතය ඊළඟට අද අපි අවිලා තියෙන අලුත්ම concept එක ස්මාර්ට් සිටි ගැන අපි කතා කරනවා ඊළඟට අපි කතා කරනවා එතනින් එහාට ගියාම අපි කතා කරනවා මේ ඔටෝනමස් වෙහිකල් ගැනත් ඒ කියන්නේ මිනිස්සු නැතුව යන වාහන ගැනත් කතා කරනවා ඒක ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා ඉන්න අද දවසේ මේ අපේ දත්ත අපි මේ data අපේ නම ගම ඉපදිච්ච දවසේ හැමදේම මේ ජාල ඇතුලේ තියෙනවා හැමතැනම මේ විශ්වයේ තියෙන ජාල ඇතුලේ සැරිසරන. ඒකට මේ දත්ත එක්ක අපි කොහොමද මේ දත්ත පාවිච්චි කරන්නේ දිනුවට එක එකක් අනිත් එක මේ දත්ත මේ හැමතැනම තිබීම නිසා ඇතිවෙන ප්‍රශ්න ගැන අපි අද කතා කරන්න පටන් ගන්නවා. ඒ සඳහා මම ඉස්සලම ආරාධනා කරනවා අපේ විද්වත් මදුල්ලේ පළමු දේශකයා විදියට කෙටි වෙලාවක් අරගෙන අපිට කියන්න ඔහු චන්ද්‍ර රණසිංහ නිර්මාතෘ ඇසෙන්චුරා පුද්ගලික ආයතනය ඔහු තොරතුරු තාක්ෂණය පිළිබඳව අලුත් මුහුණක් නෙවෙයි අවුරුදු 20 ගණනක පළපුරුද්ද සමග තොරතුරු තාක්ෂණයේ ප්‍රමුඛ කෙනෙක්. අපි ඔහුට අහමු ඉස්සලම ඔබට කියන්න තිබෙන්නේ මොනවද මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධව තොරතුරු ගලා යාම ඒ ගලා යාම නිසා ඇති වෙන ප්‍රශ්න සහ ඒ සම්බන්ධව අපිට මොන වගේ පිළිතුරු ටිකක් ලබා දෙන්න පුළුවන්ද කියලා. බොහොම ස්තුතියි ප්‍රසන්න. මම අපි අද මේ සාකච්ඡාව පටන් ගන්නම් ඒ තොරතුරු වලට ප්‍රවේශ වීමේ ජාත්‍යන්තර දිනයක් ලබා දීමෙන්ම අපිට පැහැදිලි වෙනවා මේ තොරතුරු වල තියෙන වැදගත්කම සිටිසන් කෙනෙකු නැත්නම් යම්කිසි පුද්ගලයෙකුට ප්‍රජාවකට තොරතුරු කොච්චර වැදගත්ද කියලා. එතකොට දැනට මේ අවුරුද්දේ මේ ජාත්‍යන්තර තොරතුරු දිනේ තේමාව විදිහට තෝරගෙන තියෙන්නේ දැනගැනීමේ අයිතිය. එහෙම නැත්නම් තොරතුරු ලබා ගැනීමේ අයිතියට යම්කිසි යහපත් ප්‍රවේශයක් ලබා දීම මගින් හොඳ සමාජයක් ගොඩනැගීම කියන එකයි මේ අවුරුද්දේ තේමාව විදිහට අරගෙන තියෙන්නේ. එතකොට මේ තේමාවෙම අපිට ගන්න දෙයක් තියෙනවා තොරතුරු ලබා ගැනීමේ ප්‍රවේශය කියන. එතකොට අපි අද කතා කරනකොට අර ප්‍රසන්න කිව්වා වගේ මේකේ තියෙනවා අර තොරතුරු තාක්ෂණය සම්බන්ධ යම් කාරණා ඊට පස්සේ නීති සම්බන්ධ යම් කිසි කාරණා සහ ඊළඟට අපේ සමාජයක් දකින්න ඔය මොනවාද සමහර සාර ධර්ම සම්බන්ධයෙන් යම් කිසි කාරණා ටිකක් තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු මේ ප්‍රවේශය ලබා ගන්න අද මොනවද අපිට තියෙන මාර්ග සහ අපිට තියෙන ඒකට තියෙන ප්‍රශ්න ඒ ප්‍රවේශයන් ලබා ගැනීමේදී තියෙන ප්‍රශ්න මොනවද? එතකොට යහපත් පුරවැසියෙක් විදිහට නැත්නම් සිටිසන් කෙනෙක් විදිහට තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. නැත්නම් අපි මේකට කියනවා ට්‍රාන්ස්පරන්සි එක. විනිවිද භාවය ඇතුව වැඩ කරනකොට ඒ දත්ත ලබා ගන්න ලබා දෙන්න ඒවට අධීක්ෂණ ආයතන තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් එහෙම මේ වගේ විවිධාකාර ඒ අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අධීක්ෂණ ආයතන නියාමන ආයතන තියෙනවා. උදාහරණයක් විදිහට ටෙලිකමියුනිකේෂන් එකක්. TRC Telecommunication Regulatory Commission කියලා එකක් ලංකාවේ තියෙනවා. ඒගොල්ලන් තමයි ඒ ටෙලිකමියුනිකේෂන් සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒ තොරතුරු ලබා දෙන්නේ, ඒ අවශ්‍ය කරන නියාමනය කරන්නේ, ඒ අවශ්‍ය කරන අධීක්ෂණය ඒ කියන අංශයට ලබා දෙන්නේ. ඒ විදිහට අපි ගත්තොත් හැම අංශයකම ওই විදිහේ අධීක්ෂණ ආයතන, නියාමන ආයතන තියෙනවා. එතකොට ඒව හරහා යම්කිසි මට්ටමකට ඒ පුරවැසියන්ට ඒ Tamanට ඕන කරන තොරතුරු ලබා ගන්න අවශ්‍ය කරන ප්‍රවේශය ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි
අද රටේ මාධ්‍ය මේ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ලොකු දෙයක් කරනවා. කියන්න කනගාටුයි මේ අපි කියන මේන් ස්ට්‍රීම් මීඩියා. නැත්නම් අපි ඔය කියන ප්‍රධාන මාධ්‍ය නම් මේ ඇතරම ඒගොල්ලන්ගේ කාර්යභාරය කරනවාද කියලා අපිට පොඩි සැකයක් තියෙනවා. ඒ තියෙන සමහර ගැටලු නිසාම මේ සමාජ මාධ්‍ය සහ අර ඒ වගේ මේන් ස්ට්‍රීම් නොවන මාධ්‍ය වලට පුරවැසියන්ගේ ඇබැවීම වැඩිවීමක් දකින්න පුළුවන් වෙලා තියෙනවා. මොකද අර මේ ප්‍රධාන මාධ්‍ය වලට ඒගොල්ලන් අර යම්කිසි මට්ටමකට මේ කෙනෙක්ගේ න්‍යාය පත්‍රයක් ඒගොල්ලන්ගේ අවශ්‍ය තොරතුරු ගැනීමක් දීමක් කරනවා කියලා යම්කිසි මට්ටමකට දැනට පේනෙන්න තියෙන නිසා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ඔය කියන තොරතුරු තාක්ෂණ අංශ වලින් විවෘත කරලා දීලා තියෙන වෙබ් අඩවි ඊට පස්සේ ඔය ඩිජිටල් ක්‍රමවේද තියෙනවා. ඒ හරහා යම්කිසි මට්ටමකට මේ කියන තොරතුරු වලට ප්‍රවේශය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රවේශයන් ලබා ගැනීමේදී අද ඇති වෙලා තියෙන බරපතල ගැටලු කීපයකුත් තියෙනවා. පළවෙනි එක අපි විදිහට දකින්න ඔය කියන අර යම්කිසි න්‍යාය පත්‍රවලට අනුව තොරතුරු ලබා දීම ඊට පස්සේ සාධාරණ සහ අර යුක්ති සහගත ලෙස තොරතුරු ලබා ගැනීම ගියාම මේ වගේ තියෙන බාධා ඊට පස්සේ මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් එහෙම නැත්නම් තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් තියෙන නීතිවල ඒ වගේ තියෙන අඩුපාඩු ඒ වගේ අද ගැටලු ගණනාවකුත් මේ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රවේශයෙන් ලබා ගන්න කොට අපිට ඇතිලා තියෙනවා. සහ අනික් මතක් කර යුතු වැදගත් කාරණයක් තියෙනවා මේ මෙතන අපි යම්කිසි මට්ටමක නිවැරදි සමබරතාවයක් තියා ගන්න ඕනේ මේ තොරතුරු ලබා දීම සහ යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන්. ඉතින් ඕවා තමයි අද පොදුවේ අපි දකින ප්‍රශ්න එහෙම නැත්නම් challenges විදියට අපි මේ ශාස්ත්‍රයේ දකින්නේ. අපි ඉස්සරහට යනකොට දැන් මේ අපි අද දකින පදනම එහෙම නැත්නම් මේ තොරතුරු වලට ප්‍රවේශය ලබා ගන්න අද තියෙන මේ පරිසරය අපිට ඉස්සරහට ගෙනියන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. පළවෙනි එක තමයි මේ තොරතුරු ලබා ගැනීම සහ ලබා දීම සම්බන්ධයෙන් තියෙන ආයතන ශක්තිමත් කරන්න. මොකද මේ මහජන යහපත තිරසාර සංවර්ධනය කියන එක රඳා පවතින්නේ අපි කොච්චර සාමූහික සංවර්ධනයක් කරනවා නම් එතකොට ඒකට අපේ තියෙන අපි මහජනතාවගේ සහයෝගය ලබා ගන්න මේ තරතුරු දෙන්න ඒගොල්ලන්ට අර අපි කතා කරනවා වගේ fair peaceful සහ inclusive society සාධාරණ සාමකාමී සහ ඇතුළත් සමාජයක් විදිහට යන්න මේ ආයතන ශක්තිමත් කිරීම තොරතුරු ලබා ගැනීම කියන එක මූලික මානව අයිතිවාසිකමක් විදිහට පිළි අරගෙන ඒ ක්‍රියාත්මක කරන්න ඕන කරන නීති සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කරන එක මම හිතන්නේ අපි බලන්න ඕනේ. ඊළඟට මේ තොරතුරු නීති රීති වල තියෙන යම්කිසි අඩුපාඩු සහ ඒවා ක්‍රියාත්මක කරන්න බාර දීලා තියෙන ආයතන වල තියෙන අඩුපාඩු බලලා ඒ වගේ කාර්යභාරය ශක්තිමත් කරන්න ඒවා ක්‍රියාත්මක කරන්න යම්කිසි මට්ටමකට ප්‍රවේශයක් ගැනීමත් මම හිතන්නේ මේ ඉස්සරහට යන්න වෙන වැදගත් කාරණයක්. මම හිතන්නේ ඔය ටික තමයි අපි අද මේ ජාත්‍යන්තර තොරතුරු දිනය සම්බන්ධයෙන් ප්‍රවේශයක් ගන්නවා නම් මම හිතුවේ හොඳම කාරණා ටික අපිට කතා කරන්න. බොහොම ස්තුතියි චන්දන ඒ ප්‍රවේශය ඉතාම හොඳ ප්‍රවේශයක්. අපි එතනින් යමු. ඔබ සඳහන් කරා මේ තොරතුරු මගින් තිරසාර සංවර්ධනයට යනකොට සාධාරණ සාමකාමී හා ඇතුළත් සමාජයක් පිළිබඳව. මේක තමයි අපේ බලාපොරොත්තුව ඉදිරියේදී තියෙන. ඒක නිසා මම හිතුවා මේක ඊළඟට යොමු වෙන්න හොඳම කෙනා තමයි අපි අපේ පැනල් එකේ ඉන්නවා රසික ජයපති මහත්මයා. ඔහු ග්‍රන්ථ කතුවරයෙක් ඒ වගේම සමාජ ක්‍රියාකාරී පුද්ගලයෙක්. ඊළඟට next gen sl ව්‍යාපාරයේ කෝ-කන්වේනර් නමුත් සම කැඳවුම් කරුවෙක්. ඔබගෙන් අපි බලාපොරොත්තු නැත්තරම ලංකාවේ මාධ්‍ය හැසිරීම ඔබ මාධ්‍යයේ ඉතාම හසල පළපුරුද්දක් තියෙන හසල අත්දැකීම් තියෙන කෙනෙක්. මේ මාධ්‍ය හැසිරීම කොහොමද මේ අවස්ථාවේදී බලපාන්නේ අපේ ලංකාවේ ලෝකයේ තියෙන දියුණුවට? ඒක බාධාවත්ද? සහ ඔබ සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට මේ දත්ත පාවිච්චි කරන විදිය හරිද? නැත්නම් මේකෙන් තව ඊට අමතරව අපිට තියෙන මේ දත්තවලට සහ අන්තර්ජාලයට දැනුම ලබා ගැනීමට මේ සමාජයේ තියෙන මිනිස්සුන්ට තියෙන අවස්ථාවන් සමයිද? සහ මේකේ තියෙන ගැටලු මොනවද කියලා අපිට පොඩ්ඩක් කියන්න. අපි දන්නවා සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ට තියෙනවා පරමාධිපත්‍ය කියලා දෙයක්.
ඒකට මේ පරමාධිපත්‍යයෙන් තමයි මිනිස්සු ඒ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වගේ මේ ආයතන පද්ධතියක් පවත්වගෙන යන්නේ. එතකොට මේ සමස්ත රාජ්‍ය සේවය ගත්තත්, ඒ රටේ ආයතන ව්‍යුහය ගත්තත් මේ හැමදේම ඔය කියන අර මේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ඒ කුළුණු තුනට යටත්ව තමයි රාජ්‍යයක පවතින්නේ. එතකොට ඔය යටතේ පාර්ලිමේන්තුව ඒ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි කොහොමද යුටිලයිස් වෙන්නේ, කොහොමද පාවිච්චි වෙන්නේ කියන කාරණේ ගැන තීරණ ගන්නවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හැම දෙයකම අදාළ එක එක ව්‍යුහයන් තියෙනවා. එතකොට මිනිස්සුන්ට තොරතුරු කියන දේ අවශ්‍ය වෙන්නේ මම කියන පුළුල් අර්ථයෙන් බැලුවොත් මේ Tamanගේ පරමාධිපත්‍ය, Tamanගේ පරමාධිකාරී බලය කොයිතරම් සාර්ථකව සහ කොයිතරම් Tamanට ඕන විදිහට සහ කොයිතරම් හොඳ විදිහට මේ අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරනවාද කියන එක දැනගන්න. Tamanගේ බදු මුදල් කොයිතරම් කාර්යක්ෂම විදිහට, කොයිතරම් ප්‍රතිඵලදායී විදිහට ඒ රටේ පාර්ලිමේන්තුව මේ මූල්‍ය හසුරවන ආයතන ක්‍රියාත්මක කරනවාද කියන එක දැනගන්න. කොයිතරම් දුරට ඒ රටේ ඉන්න නිලධාරී තන්ත්‍රය, ඒ රටේ ඉන්න රාජ්‍ය සේවය තමන්ගේ කාර්යභාරය හරියට කරනවද කියලා දැනගන්න. එතකොට ඔය කාරණය මත විතරයි රටක පුරවැසියන්ට තොරතුරු කියන එක අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේවා අදාළ නැත්නම් මිනිසුන්ට තොරතුරු ඕනේ නැහැ. මිනිසුන්ට පුළුවන් තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු කරගෙන තමන්ගේ පවුල් සහ තමන්ගේ පුද්ගලික ඒ අවකාශයන් ඇතුලේ මේ සුව පහසු සතුටුදායක ජීවිත ගත කරන්න. එතකොට හැමතිස්සෙම මේ තොරතුරු කියන එක අවශ්‍ය වෙන්නේ අර කාරණය ගැන, තමන්ගේ පරමාධිපත්‍ය ගැන කොන්ෂස්, එහෙම නැත්නම් තමන්ගේ පරමාධිපත්‍ය ගැන සවිඥානික පුරවැසියට. එතකොට එහෙම පුරවැසියන්ට තොරතුරු ලබා ගන්න මාර්ග රටේ හැදිලා තියෙනවා. මම හිතන්නේ ඒ ගැන මේකට කලිනුත් කතා වුණා කොහොමද එක එක ආයතනවල තොරතුරු ඒ සම්පාදනය කරන්න අවශ්‍ය කරන යාන්ත්‍රණ හැදිලා තියෙන්නේ කියලා. අපේ රටේ තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් තියෙනවා. එතකොට මට තියෙන ප්‍රශ්නේ මේ තොරතුරු දැනගැනීමේ පනත සහ තොරතුරු ලබා ගැනීම කියන කාරණයට වඩා ඒ ලබා ගන්න තොරතුරු අනුව දැන් යම්කිසි පුරවැසියෙකුට තේරෙනවා නම් මගේ දැන් ඒ පුරවැස් අපේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න ගිය යම්කිසි මහජන නියෝජිතයෙක් මොකක් හරි අකටයුතුකමක් කරලා ඒක කරලා නැහැ, ඒ තමන්ගේ රාජකාරිය කරලා නැහැ කියලා. එතකොට ඒක නිවැරදි කරන්න රටේ පුරවැසියන්ට මොකද්ද තියෙන බලය? රටේ පුරවැසියන්ට මොකද්ද තියෙන යාන්ත්‍රණය? එතකොට දැන් මේකේ තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේ තොරතුරු කියන එක, මේ තොරතුරු සම්බන්ධයෙන් කරන විනිවිදභාවය හුදකලාව පවතින එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒක වෙනම වෙන් කරලා තියෙන එකක් නෙමෙයි. තොරතුරු සම්බන්ධ මේ විනිවිදභාවය බැඳිලා තියෙනවා රටේ ආයතන පද්ධතිය කොයිතරම් ස්වාධීනව කොයිතරම් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන එකට. එතකොට දැන් මට තොරතුරක් මම ලබා ගන්නවා මගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පාවිච්චි කරලා විදුලි සංදේශ නියාමන කොමිසමේ. ඒ අනුව මට තේරෙනවා මොකක් හරි අකටයුතුකමක් වෙලා තියෙනවා කියලා. එතකොට මොකක්ද මට ඒකට ගන්න පුළුවන් කරෙක්ටිව් ඇක්ෂන් එක. එතකොට මම මේ සම්බන්ධයෙන් අධිකරණයට ගියොත් අධිකරණයට පුළුවන් ද ස්වාධීනව ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. ඒ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. මම රාජ්‍ය සේවා කොමිසමට පැමිණෙන්න කළොත් රාජ්‍ය සේවා කොමිසමට පුළුවන් ද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න. එහෙම අවකාශයක් රටේ හැදිලා තියෙනවද? මම ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණෙන්න කළොත් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පුළුවන් ද ස්වාධීනව Tamanගේ ඒ රාජකාරිය ඉෂ්ට කරන්න. එහෙම වපසරයක්, එහෙම අවකාශයක් රටේ හැදිලා තියෙනවා. එතකොට ඒ ලොකු චිත්‍රයට සම්බන්ධ කරලා තමයි රටක තොරතුරු දැනගැනීමේ අයිතිය කියන දේ කතා කරන්න වෙන්නේ. මොකද එහෙම නැත්තම් වෙන්නේ අපිට තොරතුරු තියෙනවා. කොහොමද දැන් මේ යුගයේ අපිට තියෙන තොරතුරු ඕවර් සප්ලයි එකක් තියෙනවා. තොරතුරු අධිසැපයුමක් තියෙනවා. ඉස්සර අපිට තිබුණේ තොරතුරු සම්බන්ධයෙන් සීමිත සැපයුමක්. පත්‍ර 3-4ක් තිබ්බා, ගුවන් විදුලි නාලිකාවක් තිබ්බා, ආණ්ඩුවේ ගුවන් විදුලි සංස්ථාවෙන්, ඊට පස්සේ රූපවාහිනී නාලිකා 2-3ක් තිබ්බා. ඉතින් මිනිස්සු මේ තොරතුරු බොහොම සෙමින් ගලා ගියේ. නමුත් අද අපිට තොරතුරු ඕවර් සප්ලයි එකක් තියෙනවා. එතකොට මේ තොරතුරු ඕවර් සප්ලයි එකත් එක්ක අපිට දැන් ගොඩක් වෙලාවට මේ තොරතුරු ඕවර් සප්ලයි එකක් තියෙනකොට ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට ඔය කරන ගොඩක් හොරකම් සහ නීති විරෝධී ක්‍රියා, අයථා ක්‍රියා එළියට එනවා. ඒවා හංගන්න හරි අමාරුයි මේ වගේ කාල සීමාවක. ඒ කියන්නේ ලෝකයේ ඇත්තටම මේ තොරතුරු මේ අධිශපියම හින්දා සිද්ධ වෙන හොඳ දෙයක් තමයි ඒක. ඒ වගේම ඊට සමගාමීව වැරදි තොරතුරු, දුෂ්තොරතුරු මේ වගේ දේවලුත් සමාජගත වෙනවා. මේ ඔක්කොම මේක ඉකෝසිස්ටම් එකක පැකේජ් එක තියෙන්නේ. එතකොට මේ තොරතුරු අධිශපියුමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ තොරතුරු වලින් මොකද්ද මිනිස්සු කරන්නේ කියන දේ. ඒකට ඒකට අදාළ කරන සවිඥානයේ තොරතුරු සාක්ෂරතාවය මිනිස්සුන්ට තියෙනවද? තොරතුරු එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන ලිටරසි එක මිනිස්සුන්ට තියෙනවද? අනෙක් පැත්තෙන් තොරතුරු අනුව ඒ තොරතුරු මත පදනම් වෙලා මිනිස්සු වැඩ කරද්දී ඊට අදාළ කරෙක්ටිව් ඇක්ෂන්, ඊට අදාළ මේ නිවැරදි කිරීමේ ක්‍රියා, ඒ ක්‍රියාදාමය කරගන්න අවශ්‍ය කරන වපසරියක් රටේ හැදිලා තියෙනවා. එතකොට ඔය දෙක තමයි ලංකාවේ බොහොම කෙටියෙන් කිව්වොත් මම මේ වෙලාවේ දකින්න ලොකුම ප්‍රශ්නය ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතක් තිබ්බට ඒ තොරතුරු දැනගැනීමේ පනත මත පදනම් වෙලා මොනවද කරන්න පුළුවන් කියන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතකොට යනවා රටේ ආයතන පද්ධතිය කොච්චර ස්වාධීනද කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. රටේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ආයතන කොච්චර ස්වාධීනද කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා.
රටේ අධිකරණයට කොයිතරම් ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් විදිහට ඒ රටේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හැදිලා තියෙනවද කියන එක ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ පත් කිරීම රාජ්‍ය සේවා මේ කොමිෂන් සභා වලට මොකක්ද උනේ කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට ඔය නිසා මේ අර තනි අර හිස් ඉඩමක හිටවපු රිටක් වගේ තොරතුරු දැනගැනීමේ පනතක් කියලා එකක් විතරක් තිබ්බයි කියලා රටකට එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ කියන තැන තමයි මම ඉන්නේ. එතකොට මීට අමතරව දකින ඊළඟ ප්‍රශ්නයක් තමයි ඒ රටේ පුරවැසියන්ට කොච්චර උවමනාවක් තියෙනවද මේ තොරතුරු සම්බන්ධව එන්ගේජ් වෙන්න. මේකත් එක්ක කටයුතු කරනවා. ලංකාවේ අපි දකින ලොකු දෙයක් තමයි කාලයක් තිස්සේ කොණ්ඩකරු පුරවැසි අර්බුදයක් තියෙනවා. මේක එක්තරා විදිහක සිවික් ක්‍රයිසිස් එකක් කියලා හිතන්න පුළුවන්. මේ පුරවැසි අර්බුදය නිසා මිනිස්සු ඇත්තටම මේ මිනිස්සුන්ටත් ඕනේ මේ පවතින මේක දීර්ඝව කතා කරන්න ඕන දෙයක්. නමුත් මේ පුරවැසියෝ කොච්චර සවිඥානිකද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ තමන්ට බලපාන ඒ කියන්නේ මූලික පුරවැසියන්ට තේරෙන්න ඕනේ තමන්ගේ පරමාධිපත්‍යයෙන් තමන්ගේ පරමාධිකාරී බලය නිසා තමයි මේ රටේ ව්‍යවස්ථාදායකයේද විධායකයේද අධිකරණයේද මේ හැමදේම මේ ආයතන පද්ධතිය රඳා පවතින කියලා ඒක ගැන මුලින් පුරවැසිය සවිඥානික කරතොර. ඒක නොදන්න මිනිස්සෙකුට කොහොමත් මේ තොරතුරු කියන එක අදාළ වෙන්නේ නැහැ කියලා මම කලින් කිව්වා. ඊට පස්සේ ඒකත් එක කොච්චර දුරට ගනුදෙනු කරන්න මිනිස්සු සූදානම්ද? ඒකෝර අපේ රටේ ඔය ඕකේ ලොකු ගැටලුවක් මට පේනවා. පොදුවේ ගත්තාම මිනිස්සු ඊටාම මේ පැසිව් ආකල්පයක බොහොම පසුගාමී ආකල්පයකින් කටයුතු කරන ඇක්ටිව් සිටිසන්ස් ක්‍රියාකාරී සිටිසන්ස් ක්‍රියාකාරී පුරවැසියෝ කියන කාණ්ඩය ලංකාවේ ඉතාම අඩුයි. ලංකාවේ බොහොම මේ ඩයිනමික් බොහොම මේ ක්‍රියාශීලී සිවිල් සමාජයක් කියලා එකක් නැහැ. මිනිස්සුන්ගේ රෙසිස්ට් මොනවා හරි දෙයක් වෙනකොට මිනිස්සුන්ගේ පැත්තෙන් ප්‍රතිරෝධයක් දක්වන ඒ ස්වභාවය හරි අඩුයි. ඒ නිසා මේ රටේ මොන ආණ්ඩුවක් ආවත් ඒ ආණ්ඩුවට පුළුවන් Tamanට ඕන දෙයක් කරලා ඊට පස්සේ ටික තවසයි දෙකකින් මිනිස්සු හැමෝටම මේක අමතකයි. ඊට පස්සේ ඉතින් මේ වගේ මේ රට මේ තත්ත්වයේ තියෙන්නේ හම්බෙන් නෙමෙයි මේ පුරවැසි අර්බුදය නිසා. ඒකට මේ අපේ රටේ මිනිස්සුම පාර්ලිමේන්තුවට 225ක් තමන්ගේව ඡන්දයෙන් පත් කරලා යවලා ඊට පස්සේ මාස 5ක් ගියාම මිනිස්සුම කියනවා Facebook එකේ දානවා ඇයි මේ දිවන්නාම ගොඩ ගාලා පාර්ලිමේන්තුව යට වෙන්නේ නැති කියලා. මිනිස්සු අහනවා ඇයි ත්‍රස්තවාදී කියලා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නේ නැති කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේම කට්ටිය මිනිස්සුම තමයි පත් කරලා යවලා තියෙන්නේ. ඒකෝර මේ වගේ මේ පුරවැසියන්ගේ ලොකු අර්බුදයක් තියෙනවා. ලොකු අවුලක් තියෙනවා ලංකාවේ. මේක ගොඩක් දෙනා කතා කරන්නේ නැහැ. මොකද හැමතිස්සෙම බලනවා දේශපාලකයන්ට මේක ජනප්‍රිය ටොපික් එකකින් හින්දා. ඒක ලේසි හින්දා. මොහමඩ තලිබානා වගේ අපි දේශපාලනඥයන්ට අපි හැමතිස්සෙම බ්ලේම් කරනවා. ඒක ලේසි. අර ඊසි වේ අවුට් එක. නමුත් ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනඥයන්ගේ නෙමෙයි පුරවැසියන්ගේ. මේ පුරවැසියන්ගේ අවුල තමයි දේශපාලනඥයන්ගෙන් රිෆ්ලෙක්ට් වෙන්නේ. මේ ප්‍රතිබිම්බයක් වගේ අපිට පේන්නේ. එතකොට අපි මේ කන්නඩියේ පේන ප්‍රතිබිම්බයට බැනලා වැඩක් නැහැ. ඇත්තට මේ මූණේ අයිතිකාරය කවුද කියන එක හිතන්න. මූණේ අයිතිකාරය තමයි පුරවැසිය. එතකොට මේ පුරවැසියගේ මේ තියෙන ගැටලුවත් ලංකාවේ මේ පුරවැසි අර්බුදයක් තොරතුරු සම්බන්ධයෙන් ලංකාවේ මිනිස්සුන්ට පළදායි ගනුදෙනුවක් කරන්න ලොකු බාධකයක් වෙනවා. එතකොට ඕක තමයි පොදුවේ ලංකාවේ මේ කෙටි කාල සීමාව ඇතුළත මට කියන්න පුළුවන් ඒ තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක. බොහොම ස්තුතියි රසික ඔබේ හැඳින්වීමට ඉතාම පැහැදිලි. අපි දැන් කතා කරා තොරතුරු වල ජනතාවගේ පරමාධිපත්‍ය ඊළඟට තොරතුරු අධිසැපයුම ගැන. අපි දැන් කතා කරලා හදනවා අපි සමහර දැන් ওই මාධ්‍යවල පැත්තේ අපිට තොරතුරු අධිසැපයුම තියුණත් අපි දැන් ඊළඟට කතා කරන යන ඒ පැත්ත මම හිතන්නේ තොරතුරු නැතිකමක් ප්‍රශ්නයක් තියෙනවා. තොරතුරු නැතිකමක්. අපි අපේ ඊළඟ කතිකය තමයි දමිත් ගංගොඩවිලගේ මහත්මයා. ඔහු පර්යේෂකයෙක්, ඒ වගේම ව්‍යාපාර උපදේශකයෙක් සහ ටැක්ස්පර්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නිර්මාතෘ. ඔහු ටැක්සේෂන් එහෙම නැත්නම් බදුකරණය පිළිබඳ විශේෂඥයෙක්. අපි ඔහුගෙන් අහමු ඔහුගේ ඒ ඩොමේන් එක එහෙම නැත්නම් ඔහුගේ වපසරිය ඇතුලේ තියෙන මොනවද මේ දත්ත සම්බන්ධව තියෙන ප්‍රශ්න ඔබට ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් තොරතුරු තියෙනවද මදිද එහෙම නැත්නම් ඒ සම්බන්ධව තියෙන ගැටලු සහ ඒක ඔයාලට කොහොමද විසඳුම් ලබා ගන්න හැකි කියලා. දමිත් ඔබට මේ අවස්ථාව. ප්‍රශ්න බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ වැදගත් සාකච්ඡාවක්. ඇත්තෙන්ම තොරතුරු සම්බන්ධව සාකච්ඡා කරනකොට මම විශේෂයෙන් බැලුවොත් එම අනුකූලතාවය සම්බන්ධයෙන් ව්‍යාපාර එතකොට සමාජයක අනුකූලතාවය සම්බන්ධව යනකොට තොරතුරු වල වැදගත්කම කොයි විදිහටද කියන එක. මම හිතන්නේ අපේ චන්ද්‍ර මහත්මයා හොඳ ආරම්භයක් දුන්නත් තොරතුරු වලට ප්‍රවේශය ගන්න කොහොමද කියන එක. එතකොට යම්කිසි වෙලාවක සමාජයක් අපි ගත්තොත් එහෙම පුරවැසියා, ඒ වගේම ව්‍යාපාර, ඒ වගේම රජය හෝ ප්‍රතිපත්ති සම්පාදකයා මෙන්න මේ පිරිස කොහොමද මේ තොරතුරු වැදගත්කම නැත්නම් මේ තොරතුරුව කොහොමද මේගොල්ලන්ගේ පැවැත්මේ ශක්තිමත් බව තීරණය කරන්නේ කියන එක. ඒතකොට එතනදී ප්‍රධානම කාරණා දෙකක් තමයි මේ පුද්ගලයන්ගේ නැත්නම් මේ ආයතනවල ශක්තිමත් භාවය තීරණය කරන ප්‍රධානම කාරණා තුනක් බලපාන්නේ ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය, ඒ වගේම මූල්‍ය කළමනාකරණය සහ අනුකූලතාවය කියන කාරණා තුන තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. එතනින් අනුකූලතාවය කියලා ගත්තොත් එහෙම අනුකූලතාවය අපි ගත්තොත් අද අනුකූලතාවය බිඳ වැටලා තියෙන්නේ. අනුකූලතාවය බිඳ වෙනට ප්‍රධානම හේතුව තමයි තොරතුරු තිබුණත් අපිට අනුකූලතාවය සම්බන්ධ සාකච්ඡා කරනකොට තොරතුරු වල තියෙන අසම්මිත බව. තොරතුරු වල තියෙන අසම්මිත බව නිසා මෙන්න මේ අනුකූලතාවය දැඩි ලෙස ලංකාව තුළ බිඳ වැටලා තියෙන මේ තත්ත්වය වෙනකොට. ඒතකොට ඒ අනුකූලතාවය බිඳ වැටීමත් අපිට තහවුරු කරගන්නට දත නැතිකම තියෙනවා.
එතකොට මේ අනුකූලතාවය කොහොමද ගොඩනගන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ අනුකූලතාවයක් යනකොට රටක පැවැත්මක්, ව්‍යාපාරික පැවැත්මක්, පුද්ගලයාගේ යහපත් පැවැත්ම කියන එකට යනකොට ප්‍රමාණවත් තොරතුරු, ඒ වගේම නිවැරදි තොරතුරු, ව්‍යාකූලත්වයකින් තොර තොරතුරු, යාවත් කාලන තොරතුරු ලැබීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේකෙදි අනුකූලතාවයේදී අපි බලනකොට න්‍යාමන අනුකූලතා හෝ එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත අනුකූලතාවයන් සම්බන්ධව සාකච්ඡා කරනකොට මේ පාර්ශවයන්ගේ සම්බන්ධතාවය ගොඩනැගීමේදී වැදගත් වෙන ප්‍රධානම කාරණා කිහිපයක් තියෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම මම පොදුවේ අනුකූලතාවයන් ගැන සාකච්ඡා කළොත් විශේෂයෙන්ම මේ බිඳ වැටීමට බලපාන ප්‍රධානම හේතුව තමයි මේ අනුකූලතා යාන්ත්‍රණය පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය බිඳ වැටීම. යම් කිසි වෙලාවක මේ අනුකූලතාවය ගොඩනගන්න නම්, යම් කිසි ශක්තිමත් සමාජයක් ගොඩනගන්න නම් මේ තොරතුරු අර අපේ රසික මහත්මයා කිව්ව ආකාරයට ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයක්, චන්ද්‍ර මහත්මයාත් ඒක හයිලයිට් කළේ විනිවිදභාවයක් තියෙන්නට ඕන. මේ විනිවිදභාවය තිබුණොත් පමණයි ජනතාව නැත්නම් ව්‍යාපාර මේ යාන්ත්‍රණය පිළිබඳව විශ්වාසභාවයක් ඇති කරගන්නේ. ඒ මත තමයි මේකට ශක්තිමත් බවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි බැලුවොත් එහෙම අද අර රජය විසින් උදාහරණ ලෙස ගත්තොත් එහෙම බදු කියන ගත්තොත් මොකද ලංකාවේ අපි අනුකූලතාවය බැලුවොත් එහෙම ලංකාවේ වැඩිම අනුකූලතාවයකට බලපාන දේ තමයි බදු පද්ධතිය. ඒතර ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 89%ක් ලැබෙන්නේ බදු වලින්. ඒතර මේ බදු වලින් ලැබෙන රාජ්‍ය ආදායම ඇයි ලැබිලා තියෙන කියන එක පොඩ්ඩක් පැහැදිලි කළොත් එහෙම මම ඊළඟ එනකොට මම පැහැදිලි කරන්නම් ඒ කාරණා ටික. එතකොට ඇයි මේ අඩු වෙන්න හේතුව? ලංකාවේ බදු අනුකූලතාවය බැලුවොත් එහෙම 42%කටත් වඩා අඩු ප්‍රමාණයක තමයි බදු අනුකූලතාවයක් තියෙන්නේ. 35%ක ආයතන 14%ක ජනතාවත් පමණයි මේ බදු ගෙවන්නේ. ඒතර ඒ අනුකූලතාවයේ බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ විශ්වාසය බිඳ වැටීම කියන එක. එතකොට පුද්ගලයාගේ බදු මුදල් අරගෙන ඒ සඳහා වියදම් කරන තොරතුරු මේ පුද්ගලයන් අතර පත් වෙන්නේ නැත්නම් ඒ සඳහා මොන හේතුවක් මතද මේ බදු මුදල් අය කරගන්නේ? ඒ වගේම ඒ බදු මුදල් වියදම් කරන්නේ මොන ආකාරයකටද කියන එක නැති වෙනකොට ඒක තමයි එකක්. අනිත් එක තමයි කරප්ෂන් එක. ඒතර මෙන්න මේ කරප්ෂන් එකයි මේ මොනවාද ට්‍රාන්ස්පරන්සි එකයි විනිවිද භාවයයි කියන කාරණා දෙක ප්‍රධානම කාරණා දෙකක් හැටියට බලපානවා මේ තොරතුරු අනිත් පැත්තට ගලා යාමේ අසම්මිත බව නිසා. ඒත් එක්කම තව කාරණයක් හැටියට බලන්නට පුළුවන් අපි බැලුවොත් එහෙම මේ තොරතුරු හරහා ආවට පුද්ගලයන්ගේ අනුකූලතාවය පිළිබඳ තියෙන දැනුම ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවා අනුකූලතා සාක්ෂරතාවය කියලා. ඒතර මේ අනුකූලතා සාක්ෂරතාවය ගොඩනැගෙන්න නම් පුද්ගලයන්ට දැනුවත්කමක් ලබා දෙන්නට ඕන. මේ තොරතුරු නිවැරදි ලෙස ගලා යන්නට ඕන. තොරතුරු සංකීර්ණත්වයෙන් තොරව ගලා යන්නට ඕන. අපි උදාහරණයක් බැලුවොත් එහෙම අද සාමාන්‍ය පුද්ගලයෙකුට ඩයිජස්ට් කරගන්න මේ අවබෝධ කරගන්න පුළුවන් ආකාරද මේ තොරතුරු ලබා දෙන්න කියන එක. ඒතර තියෙන තොරතුරු ලබා දෙන්න කියන එක. ඒතර එතනදී ගැටලුවක් තියෙනවා, කම්ප්ලෙක්සිටි එකක් තියෙනවා මේ තොරතුරු වල. මේ කම්ප්ලෙක්සිටි එක නිසාම තව ගැටලුවක් ඇති වෙලා තියෙනවා මෙන්න මේ අනුකූලතාවය ගොඩනගා ගැනීමේදී ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා රජයට හෝ මේ ජනතාව නිවැරදි මගට අරගෙන යහපත් සමාජයක් ගොඩනැගීම අර ඉන්ක්ලූසිව් සොසයිටි කතා කරපු ඉන්ක්ලූසිව් සොසයිටි එක හදන්න යනකොට. ඉතින් එතනදී අපි අනුකූලතා සාක්ෂරතාවය බැලුවොත් මම හිතන්නේ ලංකාවේ දත්ත නැහැ. ආපහු අපිට තොරතුරු නැතිකම එතන තියෙන්නේ. මම දත්ත තිබුණාට දත්ත තුලින් තොරතුරු නිර්මාණය වෙලා නැහැ. නිවැරදි අවශ්‍ය තොරතුරු නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා අනුකූලතාවය මම හිතන විදිහට මගේ විශ්වාසයට 15%කටත් වඩා අඩු මට්ටමක තමයි ලංකාවේ අනුකූලතා සාක්ෂරතාවය තියෙනවා ඇත්තේ කියලා මගේ විශ්වාසය. මේ දත්ත තොරතුරු ඇනලයි. ඒ වගේම තමයි අපේ ඊළඟ ප්‍රශ්නය මේ තොරතුරු හරහා අපිට තියෙන තවත් ගැටලුවක් තමයි සැඟවුණු ආර්ථිකයක් ලංකාව තුළ පැවතීම. උදාහරණ ලෙස අපේ ලංකාවේ ආර්ථිකය $84 බිලියන් වගේ ආර්ථිකයක් මම හිතන්නේ තියෙන්නේ. ඒතර මේකෙදි ඩොලර් මිලියන 30ක විතර සැඟවුණු ආර්ථිකයක් ලංකාව තුළ තියෙනවා. ඉතින් මෙතනදී 35%ක ආර්ථිකයක් තියෙනවා සැඟවුණු ආර්ථිකයක්. මෙතනදී ඇයි මේකට මේ ආර්ථිකය හරහා මේ සැඟවුණු ආර්ථිකය අඩු කරගන්න ලංකාව තුළට හැකි වෙලා නැත්තේ කියන එක. නැවතත් තොරතුරු සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි අර කතා කරපු ආකාරයට මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට දැනුම සහ හැකියාව. රසික මහත්මයා එක මනාව හයිලයිට් කළා දැනුම කියන එක මේ හැකියාව මේ ආයතන වලට හැකියාවක් තියෙනවද මේ පුද්ගලයන් මේ තොරතුරු වලට මේ පද්ධතියට අනුකූලතා පද්ධතියට අන්තර්ග්‍රහණය කරගන්න. එතකොට ඒ වගේම තමයි මේ අනුකූලතාවයන් ක්‍රියාත්මක කරන ආයතන වලට හැකියාවක් තියෙනවද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ රාජ්‍ය පාර්ශ්වයෙන් නැත්නම් ප්‍රතිපත්ති සම්පාදකයන් පාර්ශ්වයෙන් යනකොට ඔවුන්ගේ දැනුම සහ හැකියාව කියන එක පිළිබඳව ලොකු විශාල ගැටලුවක් තියෙනවා. අද අපි ඩිජිටල් යුගය ගැන සාකච්ඡා කරනකොට අපේ ප්ලැට්ෆෝම් බේස් ඉකොනොමි එකක් තියෙනවා. ඒතර මේ ප්ලැට්ෆෝම් බේස් ඉකොනොමි එකේ විවිධ පුද්ගලයන් විදේශ රටවලින් ලංකාව තුළට ඇතුල් වෙලා විශාල මුදල් ප්‍රමාණයක් දැහැගෙන යනවා. කිසිම ප්‍රතිපාදනයක් ප්‍රතිලාභයක් රට තුළට ගෙන්න නැතුව රටේ අපේ යටිදල පහසුකම් පාවිච්චි කරනවා. එතකොට මේ ආයතන වලට ප්‍රතිපත්ති සම්පාදකයන්ට දැනුමක් තියෙනවද හැකියාවක් තියෙනවද මේ තොරතුරු අරගෙන තොරතුරු රැස් කළා ඒ තුලින් හොඳ නිගමනයකට එළඹලා ක්‍රියාත්මක කරන්න මේ ආර්ථිකය සංවර්ධනය කරන්නට. මොකද ඒක තමයි අතර තියෙන ප්‍රධානම ගැටලුව හැටියට තියෙන්නේ. දකින්නේ අපි ඇයි එහෙම හෙන්න හේතුව අපිට තියෙන සොයාගැනීමේ හැකියාවේ දුබලකම නිසා. ට්‍රේසබිලිටි එකක් නැති නිසා අපිට ගැටලුවක් වෙලා තියෙනවා මේ පුද්ගලයන්ගේ ගනුදෙනු
සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙතනදී මේ traceability එක නැති වෙන්න ප්‍රධානම කාරණය මොකක්ද වෙලා තියෙන්නේ? traceability එක නැති වෙන්නට ප්‍රධානම කාරණය තමයි මේ collaboration එක. එකතු මේ ආයතනවල එකතුවක් නොමැතිකම. අපේ දත්ත තොරතුරු තනින් තන තියෙනවා. නමුත් මේක එකට සම්බන්ධ වීමක් නැහැ. ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණය මම හිතන්නේ හොඳ ආකාරයට, නිවැරදි ආකාරයට මේ සඳහා භාවිතයක් නැහැ. ඉතින් මේ තොරතුරු අපිට දත්ත තිබුණාට දත්ත අපිට අවශ්‍ය තොරතුරු ආකාරයට එක්කෝ සම්බන්ධ වෙලා නැහැ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට තොරතුරු නැහැ. ඉතින් මම දකින විදිහට ප්‍රධානම ගැටලුව තමයි මේ අපි යහපත් සමාජයක් කරා යනකොට ව්‍යාපාර සහ පුරවැසියන් ඒ අනුකූලතාවයට අනුගත කරන්නටත් රජයට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නටත් තියෙන ප්‍රධානම බලපාන සාධක තමයි ප්‍රමාණවත් යෝග්‍ය තොරතුරු අපි තුල නැතිකම මේ අනුකූලතා සාක්ෂරතාවයත් සමගම. ඉතින් මේකෙදි රජය විසින් මම හිතන්නේ අපේ මේකේ අරමුණ 2025 දී කොහොමද මේ රට අපි සංවර්ධනය කරන්න කියන එක. ඒතර මේ අනුකූලතා සම්බන්ධව මම සාකච්ඡා කරන විශේෂයෙන් බදු සම්බන්ධව සාකච්ඡා කළොත් එහෙම අපිට බදු ආදායම තුලින් අපිට මේ සම්පූර්ණ ව්‍යාපාර අපේ ගැප් එක නැති කරගන්න පුළුවන්. අපි කෙටි කාලීන තීරණ ගන්නේ නැතුව දීර්ඝ කාලීන තීරණ අරගෙන මේ තොරතුරු ඒකරාශී කරගෙන මේ සියලු දෙනා සම්බන්ධ කරගෙන අපිට මේ තොරතුරු මත යපිලා තීරණ අරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ රටේ සංවර්ධනය ලබා ගන්නවා කියන එක අනාගතයේදී ඒ තරම් අපහසු කාරණයක් නොවේ කියන එක තමයි මට කියන්න තියෙන මේ අවස්ථාවේදී. බොහොම ස්තුතියි දමිත්. මෑතකදී ඔය පිළිබඳව ඔබ කියපු ශ්‍රේෂ්ඨය පිළිබඳව ගොඩක් කතා බහ වුණා. මොකද මෑතකදී පාර්ලිමේන්තුව පවා කතා වුණා අපේ රටින් අපනයනය කරලා අපිට ලැබෙන ආදායම කොළවල තියෙනවා ලොකු ගාණක් අපිට අපනයනය මගින් ලැබෙන්න ඕන බිලියන ගාණක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ මුදල් වලින් සෑහෙන කොටසක් අපේ රටේ එන්නේ නැතුව වෙන තැන්වල තියෙනවා. නමුත් මේ පිළිබඳව තොරතුරු නැහැ. කොහාටද අපනයනය කරේ මොන විදිහටද මුදල් ලැබෙන්න ඕන ඒවා කොහෙද තියෙන්නේ කියලා කිසිම තැනක traceability එකක් නැහැ. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපි ඒකත් එක්කම තව වෙන තැනකට අපි මේ සාකච්ඡාව ගෙනියන්න හදනවා. මේක හැම දෙයකටම අදාළ දෙයක්. අප සමග මේ වෙලාව එකතු වෙනවා ඉංජිනේරු දසුන් ලොකුහෙට්ටි. ඔහු ආසියාටා සමූහයේ මෙහෙයුම් කළමනාකරු තොරතුරු ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඔහු අපිට කියයි මේ පුද්ගලික භාවය, රහස්‍ය භාවය, ඒ වගේම ක්‍රිප්ටෝ මුදල් සහ මේ බුද්ධිමය දේපල කියන මේ වපසරිය ඇතුලේ කොහොමද මේ දත්ත සහ මේ ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් තොරතුරු කියන දේ අපි පාදක වෙලා තියෙන ඒ සම්බන්ධව තියෙන ගැටලු සම්බන්ධව කතා කරන්න දසුන් ඔබට මේ අවස්ථාව. ඔව් ඇත්තම ගොඩක් ස්තුතියි ප්‍රසන්න. මම හිතන්නේ අපි දැන් මේ වෙනකොට කතා කරගෙන ආවා චන්දන රසික ඒ වගේම දමිත් එක්ක අපි කොහොමද සමාජයක් විදියට අපිට ඉන්ෆර්මේෂන් ඒ කියන්නේ right to the information ලබා ගැනීමට තියෙන අයිතිය ඒ වගේම ඒ ලබාගත් ඉන්ෆර්මේෂන් වලින් අපිට කරන්න පුළුවන් මොනවද ඒ වගේම දැනට අපිට තියෙන දැන් දමිත් විශේෂයෙන්ම කිව්වා අපිට තියෙන ප්‍රශ්න තමයි කියන්නේ සමහර වෙලාවට මේ දත්ත අපි එක්ස්ප්‍රෙස් කරන්නේ නැහැ අපි තාම හරියට එක්ස්ප්‍රෙස් කරන්නේ නැහැ අර ඇඩ් හොක් විදියට තැන් වලින් අපි එකතු කරනවා මේ ප්‍රශ්නත් එක්ක මම අර කැමති අරගෙන යන්නේ තව පොඩි දෙයකට පොඩි පැත්තකට ප්‍රශ්න කිව්වා වගේ මේ ඒ කියන්නේ මේ දැන් මේ දත්ත කියලා ගත්තාම සාමාන්‍ය ප්‍රධාන වශයෙන්ම ඒරියා දෙකකට බෙදෙනවා පළවෙනි එක තමයි මේ පෞද්ගලික දත්ත කියන එක දෙවෙනි එක තමයි වාණිජමය දත්ත කියන එක දැන් මම පෞද්ගලික දත්ත කියන පැත්තට ඉස්සෙල්ලා හැරුණොත් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන පර්සනල් ඉන්ෆර්මේෂන් කියලා ඕකේ අපි ඉන්ෆර්මේෂන් වල සාමාන්‍ය ලෝකෙ ගත්තොත් ලෝකේ අපි තව කොටස් වලට ඔක කඩනවා සමහර අය කඩනවා ඔක publicly identifiable information personally ඒ කියන්නේ PII information කියලා. ඒකෙන් කියන්නේ ඔයාව කොහොමද සමාජයක් ඇතුලේ ලෝකයේ තුල personally identify කරගන්න information. උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් අපේ ජාතික හැඳුනුම්පත් අංකය. එතකොට ඔයාගේ fingerprint එක ඒ වගේ කියන්නේ ඒ වගේ දත්ත. ඔයාව කොහොමද අඳුරගන්න unique කරලා. මෙන්න මේ වගේ දත්ත ගැන අපි කතා කරනවා. තව එකක් තියෙනවා. අතන මීටත් වැඩිය ලෝකේ අපි කියනවා නම් ඒ කියන්නේ වැඩි වැදගත්කමක් විදිහට සලකන්නේ personal health information. ඒ කියන්නේ පෞද්ගලික සෞඛ්‍යමය data. ඉතින් දැන් අපි මෙන්න මේ දැන් අපි අර දමිත් කතා කරපු විදිහට අපිට මේ information collect කරනකොට එකතු කරනකොට අපි දැනගන්න ඕන මෙන්න මේ වගේ information කොහොමද අපි වෙනස් විදිහට ආරක්ෂා කරගන්න කියලා. දැන් අපි දැන් උදාහරණයකට අපි ආණ්ඩුව අපේ රජය පිළිබඳ එකතු කරන ඉන්ෆර්මේෂන් ඒ විදිහටම දැන් අපි කියනවා right to information act එක යටතේ අපි කොහොමද පාලනය වෙන්නේ අපේ බදු මුදල් කොහොමද වියදම් වෙන්නේ ඒ වගේ දේවල් වලට අපිට අයිතිය තිබිය යුතුයි දැනගන්න. හැබැයි ඒ වගේම මගේ පෞද්ගලික එතකොට කියන්නේ සෞඛ්‍යමය ඉන්ෆර්මේෂන් දත්ත health information ඒක තව කෙනෙකුට දැනගන්න ඕනද? දැන් එතකොට අපි අර රාජ්‍යමය දේපල නැත්නම් රාජ්‍යමය තොරතුරු වලට දක්වන ක්‍රමයටමද අපි මේ පෞද්ගලික personal health information එතකොට personal identifiable information වලට අපි සලකන්න ඕන කියන ප්‍රශ්නේ එනවා. ඇත්තටම එහෙම නැහැ. ඒ කියන්නේ
අපිට තොරතුරු හැම දෙයක්ම එක වගේ නෑ. තොරතුරු වල ආරක්ෂාව ගැන කතා කරනකොට සාමාන්‍ය කතා තුනක් ගැන අපි කතා කරනවා. පළවෙනි දේ තමයි confidentiality. කියන්නේ ඒකේ රහස්‍යභාවය. රහස්‍යභාවය ආරක්ෂා වෙන්න ඕන. දෙවෙනි එක තමයි integrity. ඒකේ නිර්වද්‍යභාවය, ඒක කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක ඔරිජිනල් තොරතුරු මට්ටමෙම තියෙනවායි කියන එක. අවසාන එක තමයි availability. ඒ කියන්නේ තොරතුරු වලට තියෙන ඒ තොරතුරු ලබා ගන්න තියෙන හැකියාව. හැබැයි දැන් මේ හැකියාවට ගියාම කවුරුවත් කතා කරන්නේ සියලුම තොරතුරු සියලුම දෙනාට තිබිය යුතුයි කියලා. උදාහරණයක් විදිහට අපේ right to information act එකේ තියෙනවා රාජ්‍යමය එතකොට කියන්නේ security පිළිබඳ information අපි publicly expose කරන්නේ නැහැ. ඒ වගේම තමයි personal health information කියන එක මම හිතන්නේ ගොඩාක් critical දෙයක් ඕනම කෙනෙකුට. දැන් උදාහරණයක් විදිහට දැන් අපි පහුගිය දවස්වල අපි දැන් තාම ඇත්තටම යනවා මේ covid වසංගතයත් එක්ක අපි පටන් ගත්ත මුළු ලෝකෙම පටන් ගත්ත covid patient ලා trace කරන්න. කොහෙද ඉන්නේ මොනවද වෙන්නේ කියලා trace කරන්න. අපි ලංකාවෙත් අතරම ගොඩක් හොඳ කියන්නේ අපි technology use කරලා කරන ක්‍රම තියෙනවා. ලංකාවෙත් අපි ඕක කරගෙන ගියා. දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි දැන් අපි හදිසිය මේ වගේ අවශ්‍යතාවයක් එනකොට ඔය personal health information මේ විවිධාකාර වූ දත්තවලට සලකන්න ඕන විදිය ගැන අපිට අවබෝධයක් තියනවාද කියන එක. උදාහරණයක් විදිහට මේ හිතන්න ඔබගේ කියන්නේ ඔයාගේ අපි දැන් හිතුවොත් අපි ටෙක්නොලොජි ගැන කතා කරද්දී ඔයාගේ ඊමේල් පාස්වර්ඩ් එක. ඕක අපි රැක ගන්න ඕන ඇත්ත. නමුත් අපේ බැරි වෙලාවත් පාස්වර්ඩ් එක කවුරු හරි ගාවට ගියොත් එහෙනම් නැත්නම් ඒක ලීක් වුණොත් නැත්නම් වෙන කවුරු හරි හොරකම් කරගත්තොත් අපිට පුළුවන්ක වෙනස් කරන්න. හැබැයි අපිට පුළුවන් ද අපේ ෆින්ගර්ප්‍රින්ට් එක වෙනස් කරන්න. මං හිතන්නේ ඒ කියන්නේ අපේ බයෝමෙට්‍රික් ජෛවමය data අපිට මේක වෙනස් කරන්න බෑ. එතකොට අපි අපේ පාස්වර්ඩ් එකකට එහෙම නැත්නම් අපි මේ ටෙක්නොලොජි යූස් කරලා කරන වෙන දත්ත ප්‍රමාණයකට තියෙන ආරක්ෂාවමද අපේ health information එහෙම නැත්නම් අපේ personal information වලට අපි දෙන්න ඕන කියන ප්‍රශ්න ලොකුවට තියෙනවා. මං හිතන්නේ රටක් විදියට අපි අද මේ වෙනකොට personal data protection act පෞද්ගලික data ආරක්ෂණමය අපි act එකක් මේ දවස්වල හදාගෙන යනවා 2021. ඒක ගොඩක් හොඳ trend එකක්. මේ වගේ දේවල් ගොඩක් පිට රටවල තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික ආරක්ෂණය පිළිබඳ ප්‍රධාන වශයෙන්ම සලකන්නේ යුරෝපීය රටවල්. නමුත් අපි ඇත්තටම මේක ඉදිරි පියවරක් තියලා දෙනවා. අපේ region එකේ ඉන්න විදියට අපි මේ data protection act එක දැනට කරගෙන යනවා. මම දන්නේ ඒක කොච්චර level එකකට ඉවරද කියලා. නමුත් අපි කියන්නේ මේක අපි කියන්නේ අර අපි හැම වෙලෙම කියනවා මේවා ඒ කියන්නේ මේ අපි කරන දේවල් හැම එකම ජර්නි එකක් ගමන අපිට එක දවසේ සියල්ල ගන්න බෑ. නමුත් මේ වෙනකොට අපි කරන්න ඕන දේවල් යම් කිසි ප්‍රමාණයක් රටක් විදියට අපි කරනවා මේවා සම්බන්ධයෙන්. අනිත් එක තමයි දැන් උදාහරණයකට තමන්ගේ ඔය ඉන්ෆර්මේෂන් දැන් පොඩි දේවල් මම ගොඩක් වෙලාව ගන්න පොඩි දේවල් ගැන අපි කතා කරොත් දැන් අපි අද පාරේ යනකොට අපිට හම්බ වෙනවා අපිට මොබයිල් සිම් එකක් ගන්න රුපියල් 100කට ඕන තරම් මේ කඩවල හම්බ වෙනවා. දැන් අපි මේ කඩේකට ගියාම අපි අපේ ඕන වෙලාවක අපි අපේ ඩෙන්ටි කාඩ් එක ෆොටෝකොපි එකක් ගහලා ඉවරලා දීලා එනවා. දැන් එතකොට අපි සැලකිලිමත් වෙනවද අපේ ඩෙන්ටි කාඩ් එකට තියෙන ආරක්ෂාව කොහොමද කියලා? අපි දන්නවද සමහර වෙලාවට මේ පාරේ කිසිම ෂොප් එකකුත් නැතුව නිකන් අපි අර හට් එකක් ගහගෙන ඉන්න කෙනෙකුට උනත් අපේ ඩෙන්ටි කාඩ් එක දෙනවා. ඊට පස්සේ අපි හොඳටම දන්න දෙයක් තමයි ඒ ෆොටෝකොපි එක යූස් කරලා ඒගොල්ලෝ අපි දන්නව රටේ වෙනවයි කියලා වෙන සිම් තව ගොඩක් කට්ටියකට සිම් වරන් දෙනවා. ඉතින් දැන් මේ මොබයිල් කනෙක්ෂන් එකක් අරගත්තට පස්සේ මේකක් අපිට ෆ්‍රෝඩ් එකකට එහෙම නැත්නම් හොරකමකට මිනිමරුමකට වගේ දෙයකට යූස් කරොත් ඒක ආපහු ට්‍රේස් බෑක් කරන්න අර දමිත් කිව්වා වගේ අපිට ට්‍රේසබිලිටි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආයි ට්‍රේස් බෑක් කරන්නේ මට. ඒක අවශ්‍ය පුද්ගලයාට නෙමෙයි. ඉතින් මෙන්න මේ ඒරියා යටතේ බැලුවොත් අපි කියන්නේ ප්‍රයිවසි පෞද්ගලිකත්වය කියන එකේ දේ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. යම් කිසි පියවරක් ටිකක් තියලා තියෙනවා. හැබැයි අපිට ගොඩාක් තව යන්නත් තියෙනවා. ඊට පස්සේ ඉක්මනටම ගියොත් අනිත් පැත්තට. ඒ කියන්නේ වාණිජමය දේපළ පැත්තට ගත්තොත්. වාණිජමය තොරතුරු ගත්තොත් දැන් වාණිජමය තොරතුරු තවත් ඒරියා එකක්. දැන් ඒක පර්සනල් ඉන්ෆර්මේෂන් වගේ නෙමෙයි. උදාහරණයකට අපි කියනවා අර බුද්ධිමය දේපළ කියලා. හරි. එතකොට දැන් ආටිස්ට් කෙනෙක් සෝන් එකක් අපි ලිව්වොත් එහෙම නැත්නම් කවුරු හරි software එකක් develop කරොත් ඒකට අදාළ information ඒ දැන් උදාහරණයකට කෑමක් හැදුවොත් සමහර වෙලාවට ඒ කෑමට අදාළ recipe එක බුද්ධිමය දේපළක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ එකක් තමයි Coca-Cola සමාගම. Coca-Cola සමාගමේ recipe එක කවුරුවත් දන්නේ නැහැ. එතකොට කවුරු හරි ඇහුවොත් Coca-Cola සමාගමේ the most critical asset එක මොකක්ද කියලා ඒගොල්ලන්ගේ recipe එක. හරිද? එතකොට දැන් අපි මේවට කොහොමද අපේ තියෙන්නේ ආරක්ෂාව කියන එක. හැබැයි ඇත්තටම ගත්තොත් අපි අර personal information වල පැත්තට බලනවට වැඩිය privacy වලට බලනවට වැඩිය අපි ගොඩක් තරමක ඉස්සරහින් ඉන්නවා මේ බුද්ධිමය දේපළ පිළිබඳ බැලුවොත්. අපිට දැන් අවුරුදු 5ක් 6කට කලින් 10කට විතර කලින් ගත්තොත් අපිට ගොඩාක් තැන්වල බලා ගන්න තිබ්බා පොරසි ඒ කියන්නේ අපි කියන්නේ පයිරසි කියලා. පයිරසි CDs ගහලා විකුණනවා, සින්දු movies එතකොට ඒ වගේ දේවල් විකුණනවා. දැන් මේ වගේ වෙන්නේ මේ තොරතුරු විදාහරණයක් ඇත්ත. තොරතුරු වලට අපිට දැන් අපිට අපි කලින් බලපු සිංහල චිත්‍රපටයක් අපිට බලන්න ඕන බව ඇත්ත. නමුත් ඒ බලන්නේ හරි ක්‍රමයකටද කියන එක. ඒ බැලීමෙන් ඒ බුද්ධිමය දේපළ අයිති පුද්ගලයාට හානියක් වෙනවද කියන එක අපි ඉච්චර කාලයක් සැලකුවේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට අපි ඔය බුද්ධිමය දේපළ පිළිබඳ ගොඩාක් යම්කිසි ලොකු දෙයක් තියෙනවා.
අපි මැචියුරිටි එකක් ලැබලා තියෙනවා. එතකොට දැන් අපි කතා කරගෙන යනවා කොහොමද කතරු භාග ගවන්න කියලා. අපි සින්දුවක් ගත්තොත් ෆිල්ම් එකක් ගත්තොත් අපි රේඩියෝ එකක සින්දුවක් ගහුවොත් ඒවට කතරු භාග ගවන්න කොහොමද කියලා තියෙනවා. දැන් අලුත් ටෙක්නොලොජි එක විශේෂයෙන්ම අපි දැන් ගොඩක් කට්ටිය යූස් කරන Spotify ඔය YouTube Music වගේ එක ඔය කතරු භාග ගෙවන එක ගොඩාක් ලේසි වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වගේ බැලුවොත් ලංකාව අර බබල් එකක හිර වෙලා නැතුව මුළු ලෝකෙට විවෘත වීම මත ලෝකයේ තියෙන අර ඒ වගේ අපේ ඇක්ටිවිටීස් ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ සාධකයක්. දැන් ඒකින්ද අර අපි දැන් අර දසන් චුටි බාධා කිරීමක් අපි ඔය ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් කියන අපි තව ටිකක් දිගට කතා කරමු. මම පොඩ්ඩක් රසිකට ගිහිල්ලා එන්නම් ප්‍රශ්නයකට අපි රසික රිලීස් කරන්න ඕන පොඩ්ඩක් කලින් එතුමාට තව වැඩකට යන්න තියෙනවා කියලා. ගිහිල්ලා අපි නැවතත් අපි කතා කරමු. මොකද පුළුල් වශයෙන් කතා කරන්න ඕන හොඳ ආරම්භයක් දුන්නේ ඔය මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටිස් කියන රසික ජයගත් මහත්මයා මට ඔබෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක කෙටියෙන් අපිට පිළිතුරක් දෙන්න. දැන් මිනිස්සුන්ගේ විශ්වාසය මාධ්‍ය කරේ තියෙන විශ්වාසය පෞද්ගලික ආයතන වලින් නිකුත් කරන දත්ත පිළිබඳව තියෙන විශ්වාසය ඊට අමතරව ඒ විතරක් නෙවෙයි රජයේ ආයතන වලින් නිකුත් කරන දත්ත පිළිබඳවත් අපිට විශ්වාසය නැති වෙලා. දැන් කොවිඩ් මරණ සම්බන්ධව කියනකොට අපිට කිසිම විශ්වාසයක් නැහැ. මිනිස්සු මට ඕන තරම් ඇහිලා තියෙනවා මේ ඔය කියන ඇත්තේ බොරු වෙන්නේ නැති කියලා. ඒ විතරක් නෙවෙයි අවසාන වශයෙන් අපි ගත්තොත් රටේ මිනිස්සුන්ගේ පරම like අයිතිය කියන ඡන්දයිතිය දීත් ඡන්දය ප්‍රකාශ කරලා ඡන්ද ප්‍රතිඵල දුන්නමත් මිනිස්සු ඒකට පිළිගන්න මැලි වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුළේදී අපි කොහොමද මේ මිනිස්සුන්ගෙන් මහ ජනතාවගෙන් ගිලිහිලා ගිය විශ්වාසය නැවතත් ගොඩනගා ගන්න පුළුවන්? ඔතන ඔය දත්ත සම්බන්ධ කාරණය දැන් කොවිඩ් මරණ ගැන කතන්දරේ එනෝනේ අපි එකම ගමු. දැන් ලංකාවේ යුද්ධයක් තිබ්බා. දැන් ලංකාවේ යුද්ධ තියෙනකොට අපි දන්නවා ප්‍රවෘත්ති ප්‍රකාශවල කියනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් මරුණා, හමුදාවේ 10ක් මරුණා, කොටි සංවිධානයේ 40ක් මරුණා. එතකොට ඒව ඇත්තම දත්තද? ඒ ප්‍රවෘත්ති වලින් මේ ප්‍රවෘත්ති රජයේ ඒ කාලෙත් ඒ කාලවල මම කියන්නේ එක කාලයක නෙමෙයි. ලංකාවේ අවුරුදු 30ක් විතර තිබ්බනම් ඔය හැම අවුරුදු 30ක්ම සටන් ඇවිදුනානේ. එතකොට ඔය සටන් වෙනකොට මේ තොරතුරු හැමතිස්සෙම මේ කීයක් මරුණාද කියලා රිලීස් වුණේ එක තැනකින්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මේ ගොඩක් කාලයක් ඉන්නේ. එතකොට කියනවා මෙච්චර ප්‍රමාණයක් මරුණා අපේ මේ හමුදාවේ අර්ධතර ප්‍රමාණයක් මරුණා LTT සංවිධානයේ. එතකොට මේ දත්ත ඇත්ත කියලා මේ ගොඩක් සමාජය ඇත්ත කියලා පිළිගන්නවා. නමුත් ඒ ඇත්තම දත්ත දෙන්නේ. මම හිතන්නේ ඒක ඒ 100% නිවැරදි දත්ත කියලා දෙන්න තියෙන්නේ. මොකද එතන හේතුව තමයි මේ ප්‍රායෝගිකවත් එතන ප්‍රශ්නයක් කියන කොච්චර ප්‍රමාණයක් නැත්ද නැද්ද කියන හොයාගන්න බැරි. ඒ වගේම අනෙක් පැත්තෙන් හැමතිස්සෙම මේ මාධ්‍යයට තොරතුරු දෙනකොට රජයේ පැත්තෙන් කරනවා නම් ආණ්ඩුව පැත්තෙන් කරනවා නම් ඒගොල්ලෝ කරන දෙයක් තමයි මේ ගොඩක් හමුදාවේ මරුණා කිව්වොත් මේ දකුණේ සමාජයට ඒක ටිකක් දරා ගන්න අමාරුයි. පොඩි කම්පනයක් එනවා. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ පාදකිනම කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එහෙම හරි තොරතුරු දුන්නොත් එහෙම ලොකු ප්‍රශ්න ඇති වෙයි දකුණේ. ඒක නිසා ඒක තමයි මේ කියන්නේ. ඒකට එහෙම නම් දකුණේ සමාජයේ පොඩි කම්පනයක් එන්න පුළුවන්. එතකොට ඒ ෂොක් එක පොඩ්ඩක් මේ අඩු කරන්න නිකන් පොඩ්ඩක් මරණ ප්‍රමාණය අඩු කරලා කියන්නේ. එතකොට ඒකේ වෙලා කාලේ ප්‍රශ්න කරන්න කෙනෙක් නැහැ. එතකොට දැන් අද කාලේ කොරෝනා මරණ සම්බන්ධයෙන් ඇයි එහෙම ගැටලුවක් ආවේ? පළවෙනි හේතුව තමයි මේ දත්තය වල ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුනේ. දැන් රජයේ කියන මෙච්චර ප්‍රමාණයක් මරුණා කියලා. නමුත් යම්කිසි ස්පිරිතාලයක දොස්තර කෙනෙක් Facebook එකේ දානවා අපේ ස්පිරිතාලේ විතරක් මරණ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට අපේ ස්පිරිතාලේ විතරක් මරණ මෙච්චර ප්‍රමාණයක් තියෙනකොට රටේ මරණ කොහොමද 200ක් වෙන්නේ? ඒ වගේ තමයි ඔය සැකේ ඔය වගේ ප්‍රශ්න එන්නේ. එතකොට එතෙන්දිත් මොකක්ද ඔය තියෙන්නේ මේ තොරතුරු සම්බන්ධයෙන් තියෙන ඔය දත්ත සම්බන්ධයෙන් තියෙන ගැටලුව අලුත් එකක් නෙමෙයි ලංකාව. දත්ත ගැන තියෙන ගැටලුව සෑහෙන කාලයක් තිස්සේ තිබ්බ ගැටලුවක්. මොකද මේ දත්ත සම්බන්ධයෙන් විනිවිදභාවයක් අපේ රටේ මේ ආයතන පද්ධතිය තුල තිබිලා නැහැ. ඒ කියන්නේ දත්ත ගැන විතරක් නෙමෙයි ගොඩක් දේවල් ගැන විනිවිදභාවයක් තිබුණේ. දත්ත ගැනනෝක එක පැත්තක් විතරයි. තොරතුරු ගැනනෝක එක පැත්තක් විතරයි. නමුත් දැන් වෙලා තියෙන්නේ ඕක හංගන්න අමාරු ගතියක් තියෙනවා. හංගන්න අමාරු ගතිය ඒකට හේතුව තමයි මේ ස්පේස් එක ඩිමොක්‍රටයිස් වෙලා තියෙන්නේ. මේ අවකාශය ප්‍රජාතන්ත්‍රීයකරණය වෙලා තියෙනවා. ඕන කෙනෙකුට දැන් මට දකින්න එක මට දාන්න පුළුවන් Facebook එකේ. මම වුණත් ප්‍රකාශකෙක්. ඔබ වුණත් ප්‍රකාශකෙක්. මේක අහන්නේ හැමෝම ප්‍රකාශකයෝ. දැන් මීට අවුරුදු 100කට කලින් ප්‍රකාශකයෙක් වෙන්න නම් DR විජේවර්ධන වගේ කෙනෙක් ලේක් හවුස් එක ආරම්භ කරන්න එයාට විශාල ධනස්කන්ධයක්, විශාල ප්‍රභූ බලයක්, විශාල සමාජ බලයක් ඕන වෙනවා. එතකොට මේ සමාජ බලය තිබ්බ 3-4 දෙනා විතරයි මේ සමාජයේ ප්‍රකාශකයෝ වෙන්නේ. එතකොට අද ලංකාවේ ඉන්ටර්නෙට් ඇක්සස් එක තියෙන, ඩේටා කාඩ් එක තියෙන, මොබයිල් ෆෝන් එක තියෙන ඕන කෙනෙක් ප්‍රකාශකයෙක්. එතකොට මේ ප්‍රකාශකයෙක් වීම නිසා ඔය ඇති වෙන ගැටලුව තමයි මෙතන මේ තියෙන්නේ. ඒකට ආපහු කනෙක්ට් වෙලා මම කියපුව තොරතුරු අධිසැපයීමට. එතකොට තොරතුරු අධිසැපයීමක් තියෙනකොට කොහොමත් තොරතුරු සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒක ස්වභාවිකව ඇති වෙන ප්‍රශ්නයක්. ඒක ස්වභාවිකව ඇති වෙන තත්ත්වයක්. එතකොට මේක කළමනාකරණය කරගන්න පුළුවන් එකම විදිහ තමයි දැන් තොරතුරු ඕන කෙනෙකුට දාන්න පුළුවන්, මටත් දාන්න පුළුවන්, ඔබට දාන්න පුළුවන්, ඕන කෙනෙකුට දාන්න පුළුවන්. එතකොට මේක හදා ගන්න ඕන. මේක කළමනාකරණය. තවදුරටත් මේ තොරතුරු ගැන මේ විශ්වාසය තහවුරු කිරීම කියලා එකක් අපිට අර මේ සමාජ මාධ්‍ය හරි මේ සයිබර් අවකාශය හරි අන්තර්ජාලය කියන ලෙවල් එකේ ඔකට උත්තරයක් හොයන්න බෑ. මොකද ඒ කරන්න බැරි මට්ටමට මේක ව්‍යාප්ත වෙලා මේ තොරතුරු අධි සප්ලයි මේ ඕවර් සප්ලයි එක
ව්‍යාප්ත වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ ස්පේස් එකේ ඒ තරම්ම පුළුල් වෙලා ඉවරයි. එතකොට එතෙන්දී මේ පොඩි පොඩි රිපෙයාර් වැඩ කරලා ඊතර මැනේජ් කරගන්න දැන් අමාරුයි. ඒ වෙනුවට කරන්න පුළුවන් දේ තමයි තොරතුරු නිල තොරතුරු නිකුත් කරන ආයතන ඕනෑම දෙයක් රාජ්‍යක ආයතන පද්ධතියක් තියෙනවා මේ නිල තොරතුරු වෙන. එතකොට මේ ආයතන පද්ධති වලට ෆ්‍රේම්වර්ක් එකක් තිබිය යුතුයි. මෙන්න මෙහෙම තමයි අපි තොරතුරු මේක තමයි මෙතඩොලොජි එක මේක තමයි මේ විදිහට තමයි අපි දත්ත එකතු කරගත්තේ මේ විදිහට තමයි අපි දත්ත ප්‍රොසෙස් කරේ මේ විදිහට අපි දත්ත රිලීස් කරේ කියලා මිනිස්සුන්ට විශ්වාසය ඇති වෙන විදිහේ යාන්ත්‍රණ මිනිස්සුන්ට විශ්වාසය ඇති වෙන විදිහේ මෙකැනිසම් මේ ආයතන පද්ධති වල ඇති වෙන්න ඕනේ. එතකොට ඒක ඒ හරහා පමණයි විශ්වාසය කියන්නේ තහවුරු කරන්න. එතකොට මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැන් කියනවා නම් මෙච්චර ප්‍රමාණයක් කොරෝනා මරණ ඒ කිසිම මේ අහවල් කිසිම ඩීටේල් ගතියක් තිබෙන්නේ නැහැ නේ. අහවල් රෝහලේ මරණ මෙච්චරයි. අහවල් රෝහලේ මෙච්චරයි. ඒ වගේ අර මේ ස්පෙસિෆික් ගතියක් විශේෂිත ගතියක් තිබෙන්නේ නැහැ. නිකාම් එකපාරටම කියනවා මෙච්චර දවසේ මෙච්චර මරණ මේ ප්‍රමාණය වාර්තා වුණා. එතකොට එහෙම කියපුව ගමන් මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑ. ඒකට අනිත් පැත්තෙන් අර වගේ ඩීටේල්ස් වලට කියොත් මේ අහවල් රෝහලේ මේ දවසේ මරණ මෙච්චරයි කියලා. එතකොට එතෙන්දී මොකක් හරි මිස්මැච් එකක් තිබ්බොත් අනිවාර්යයෙන් මේක අභියෝගයට ලක් වෙනවා සමාජ මාධ්‍යවල. ඒ වෛද්‍යවරුන් ඉන්නවා. ඒ තොරතුරු වලට ඇක්සස් තියෙන තවයි ඉන්නවා. ඒ හැමෝම ප්‍රකාශකයෝ. ඒගොල්ලෝ තමන්ගේ නමින් ප්‍රකාශකයෝ නොවුනත් ඒගොල්ලෝ විසල් බ්ලෝවර්ස්ලා විදිහට එහෙම නැත්නම් ඒගොල්ලෝ නිර්නාමිකව මේ සමාජ මාධ්‍ය අවකාශය තුල ඒකට අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා. ඒකට ඉබේම මේක ඇතුළේ බැලන්ස් එකක් හැදෙනවා. එතකොට දැන් වෙලා තියෙන්නේ අපි මේ 2021 තියෙන තොරතුරු අධිශපියම 2021 තියෙන මේ තියෙන තත්වයක් අපි ගනුදෙනු කරන්න යනවා 1960 ගණන් වලින් නම් අපි කරගෙන ආපු ක්‍රමයට. එතකොට ඔතන තියෙන මේ ගැටලුව වෙන්නේ ඒක අපි තාම අපේ යාන්ත්‍රණ තියෙන 60 ගණන් වල යාන්ත්‍රණ. මේ එක ගුවන් විදුලි නාලිකාවක් තියෙනවා, එක රූපවාහිනී නාලිකාවක් තියෙනවා, මේ පත්තර දෙක තුනක් තියෙනවා කියලා හිතාගෙන තමයි අපේ රටේ ආයතන පද්ධතියේ තොරතුරු ඒගොල්ලෝ නිකුත් කරන්නේ. එතකොට ඒ දාන ඕන එකක් අර පත්‍ර වල දානවා කියන්නේ. නමුත් මේ සමාජ මාධ්‍ය කියන එක එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන ඩයිනමික්ස් හරි වෙනස්. එතකොට ওই දෙක අතර දැන් නොගැලපීමක් තියෙනවා. එතකොට මේ අර මම කියපු ආයතන පද්ධතිය යාවත් කාලීන කරනකොට 2021කට ගැලපෙන විදිහට. සරලවම කිව්වොත් එතකොට ඉබේමයි විශ්වාසය කියන එක හැදෙනවා. බොහොම ස්තුතියි. තව කෙටි ප්‍රශ්නයක් තියෙනවා. අපි අහලා තියෙනවා what is the role of government information center in this context? රජයේ ප්‍රවෘත්ති ආයතනයේ මැදිහත් වීම කොහොමද කියලා. රජයේ ප්‍රවෘත්ති ආයතනයේ මැදිහත් වීම අර මම කියපු කාරණේ තමයි. මේ රජයේ ප්‍රවෘත්ති ආයතනය සහ මේ මං කියන්නේ එක ආයතනයක් කියන විතරක් නෙමෙයි ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක වෙන්නේ තාම ලංකාවේ 1970 ගණන් වල 60 ගණන් වල තියෙනවා කියන ඒ මයින්ඩ්සෙට් එකේ. ඒ මානසිකත්වය. එතකොට 60 ගණන් වල 70 ගණන් වල කරපු වැඩේම තමයි තාම කරන්නේ. 60 ගණන් වල 70 ගණන් වල කරපු ඒ පාවිච්චි කරපු මෙතඩොලොජිම තමයි තාම පාවිච්චි කරන්නේ. 60 ගණන් වල 70 ගණන් වල ඒගොල්ලෝ හිතපු විදිහට තමයි තාම හිතන්නේ. නමුත් දැන් ලෝකේ ගොඩක් වෙනස් වෙලා අපි 2021කට ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ කියන ගොඩාක් ආයතන ආණ්ඩුවේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක විතරක් නෙමෙයි ආණ්ඩුවේ ගොඩාක් ආයතන තාම මේ අපි ඉන්නේ 2021 කියන එක. සහ මේ වෙනකොට කොහොමද මේ තොරතුරු කියන මේ අවකාශය කොහොමද ඩිජිටල් අවකාශය වෙනස් වෙලා තියෙන්නේ? මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියන එක තේරුම් අරගෙන මම එක උදාහරණයකින් අවසන් කරන්නම්. ඉස්සර සමාජය කියලා අපි දන්නේ මීට අවුරුදු 20කට 25කට කලින් වුණත් මේ අවුරුදු 25 කියන්නේ මේ හැමෝටම මතක කාලයක්. මීට අවුරුදු 25කට කලින් වුණත් මිනිස්සු දෙන්නෙක් බස් එකේ යනකොට ළඟ සීට් එකේ ඉන්න දෙන්න කතා කරනවා. නිකන් සාමාන්‍ය පොඩ්ඩක් ඒගොල්ලෝ කතා බහ කරනවා. කොහොමද අද වැස්සද ඒ වගේ බඩු මිල්ල ගන්න වැඩි නේද? ඒ වගේ මොනවා හරි දේවල් කතා කරනවා. එතකොට කඩ පිළකට ගියත් මිනිස්සු කඩේකට ගියත් කොහේ හරි හම්බුනත් ටිකක් කතා කරනවා. ආඳුරේ මිනිස්සු කතා කරනවා. එතකොට මේ කතා කරන දේවල් ඇසුරෙන් තමයි සමාජයේ මතය කියන එක ගැන මට අපිට අවබෝධයක් ආවා. සමාජයේ මිනිස්සු මේවයි කියන්නේ කියලා අපිට අදහසක් ආවේ. එහෙම අපි කතා කරනකොට පාරේ තොටේ යනකොට නාඳුරේ මිනිස්සු එක්ක. එතකොට දැන් අද මේ වෙද්දි බස් එකකට නැග්ගොත් මේ ළඟ ඉන්න දෙන්නේ කතා කරන්නේ නැහැ. ඒ දෙන්නම ඉන්නේ මොබයිල් ස්මාර්ට්ෆෝන් එකක. හැමෝම ඉන්නේ තමන්ගේ ෆෝන් එක ඇතුලේ. එතකොට මේ ෆෝන් එකෙන් තමයි මිනිස්සු තේරුම් ගන්නේ සමාජ මාධ්‍ය වලින් තමයි මිනිස්සු තේරුම් ගන්නේ සමාජය මොකක්ද කියන්නේ කියලා. සමාජයේ මතය මොකක්ද කියන්නේ? සමාජයේ මතය මොකක්ද කියලා. මොකක් හරි දෙයක් සම්බන්ධව සමාජයේ මතය මොකක්ද කියලා තේරුම් ගන්න ළඟ ඉන්න කෙනෙකුට කතා කරලා නෙමෙයි. සමාජ මාධ්‍ය මොනවද මිනිස්සු දාන්නේ කියලා. එතකොට මේ කලින් අපි අර සමාජය කියලා අඳුනගත්ත දේ දැන් සමාජ මාධ්‍ය වලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා තමයි දැන් ඇත්තටම සොසයිටි කියන්නේ. වෙන එකක් නෙමෙයි. සමාජ මාධ්‍යයෙන් පිටස්තරව මිනිස්සු සමාජය කියන එක එක්ස්පීරියන්ස් කරන්නේ ඉතාම අඩුයි. ඉතාම සීමිතයි. හැමතිස්සෙම මිනිස්සුගේ සමාජය කියන එක්ස්පීරියන්ස් එක දැන් තියෙන සමාජ මාධ්‍ය වල. එතකොට ඔය ඩයිනමික් එක තේරෙන්න ඕනේ රජයේ ආයතන පද්ධතිය දුවවන අයට ඒ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට. ඒතකොට ලංකාවේ ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද අවුරුදු 70ට වඩා වැඩියි? කී දෙනෙක් ඉන්නවද අවුරුදු 80ට වඩා වැඩියි? කී දෙනෙක් ඉන්නවද අවුරුදු 60ට වඩා වැඩියි? මේ තොරතුරු මම කියන්නේ වයස නිසා ඒගොල්ලන්ට මේ තොරතුරු සම්බන්ධයෙන් නොදැනුවත් බවක් කියනවට වඩා ඒගොල්ලෝ කතා කරනකොට අපිට තේරෙනවා කොයිතරම් දුරකට ඒගොල්ලෝ යාවත් කාලීනයිද කියලා මේ වෙද්දි මේ තියෙන වෙනස්කම්. ඉතින් ඕවා තමයි තියෙන ප්‍රශ්න. මේක මම කියන්නේ තොරතුරු රජයේ තොරතුරු මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විතර පුදකලා ප්‍රශ්නයක් නෙමෙයි. අපි කොහොමද මේ රටේ ආයතන පද්ධතිය මේ කොන්ටෙක්ස්ට් එක ඇතුළේ දුවවන්නේ කියන එක ගැන ප්‍රශ්න.
බොහොම ස්තුතියි රසික ජයපති මහත්මයා අප සමග මේ අදහස් දැක්වුවට. ඇත්තටම ඔබට තව ප්‍රශ්න තියෙනවා නම් අපි කියන්න ඕන ඔබට පුළුවන් මේ අපේ chat box එකට මේ ඉන්න විද්වත් මඩුලෙන් අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි කාල වේලාව අනුව ඔවුන්ට යොමු කරන්න. මම ඊළඟට කැමති කතා කරන චන්දන රණසිංහ මහත්මයාට අපි දැන් අපේ රසික ජයපති මහත්මයා කිව්වා අපේ තාම චින්තනයේ තියෙන්නේ 60 70 දශකයේ කියලා. ඒකට 60 70 දශකයේ ඉඳලා අපි හැබැයි අද අපි කතා කරනවා මේ e-government එහෙම නැත්නම් මේ ඩිජිටල් රාජ්‍යයක් ගැන. ඒකට ඒ චින්තනයත් එක්ක අපි අද තියෙන අපේ මේ ඉස්සරහට අපි කරන්න හදන අපේ වැඩපිළිවෙලත් එක්ක අපිට පුළුවන් මේ ඩිජිටල් රාජ්‍ය එහෙම නැත්නම් අපි කියන මේ e-government කියන ස්ට්‍රැටජි එක කරා යන්න ඒකට තියෙන බාධක මොනවද? මගේ හිතන්නේ බොහොම කෙටිම උත්තරය ඒ තත්ත්වය බොහොම වේගෙන් වෙනස් වීගෙන යනවා. මම හිතන්නේ අපි ඒක පහුගිය දවස්වල මේ රටේ යම් කිසි මොනවාද අවස්ථා ගණනාවකදීම දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපි වැඩ කරන මේ අලුත් ඒ කියන්නේ අපි ගත්තොත් අවුරුදු 30කට අඩු නැත්නම් 25 රවුම විතර ඉන්න මේ පුරවැසියෝ ගත්තාම මේගොල්ලන් ඔය කියන පාරම්පරික ගතානුගතික තොරතුරු සම්බන්ධ තියෙන ආකල්ප වලින් ගොඩක් වෙනස් වෙච්චි නවීකරණය වෙච්චි අලුත් විදිහට හිතන පිරිසක්. එතකොට මේ පිරිස ඔය කියන මොනවාද පරණ પરම්පරාව සහ ඒ પરම්පරාව විසින් කරගෙන ගිය වැඩපිළිවෙල බොහොම වේගයෙන් විවේචනය කරමින් ආක්‍රමණය කරමින් යනවා. එතකොට අපිට සමහරලාට මේ බොහොම කෙටි කාලීනව යම්කිසි ප්‍රශ්න තියෙන්න පුළුවනි. හැබැයි බොහොම වේගයෙන් බොහොම ඉක්මනින් තොරතුරු වලට ප්‍රවේශයන් සහ ඒ තොරතුරු ලබාගෙන ඒ තොරතුරු මත ක්‍රියා කිරීමේ ප්‍රවණතාවය බොහොම වේගෙන් වැඩි වෙගෙන යනවා. දැන් අපි අද දකින්න පුළුවන් ලංකාවේ තියෙන මොබයිල් ෆෝන් පෙනිට්‍රේෂන්. අපි ඉන්නේ මිලියන 22ක් ජනතාව අපිට මිලියන 30ක මොබයිල් කනෙක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ එක මොනවාද එක පුද්ගලයෙක් ගත්තාම මල්ටිපල් මොබයිල් කනෙක්ෂන්ස් අපි තියෙනවා. ඉන්ටර්නෙට් වලට ඇක්සස් ගත්තත් ඉච්චරම තමයි. දැන් පහුගිය දවස්වල අපි එක කාලයක් මේ මොනවාද රිමෝට් එඩියුකේෂන් එහෙම නැත්නම් මේ දුර මොනවාද අධ්‍යාපනය කියන එක ලොකු ප්‍රශ්නයක් විදිහට මේ රටේ දැක්කා. ටැබ් දෙන්න ගියාම හූ කිව්වා ඒ වගේ විවිධාකාර දේවල් කරා. හැබැයි මේ COVID-19 විසින් මේ රටේ ඒ මොනවාද අධ්‍යාපනය අපිට ගෙනියන්න ඕන තැනට ගිහිලා කියලා ඉවර කරලා. එතකොට ඒ වගේ මේ තොරතුරු මත නැත්නම් තොරතුරු තාක්ෂණය මත මේ දුවන්න බෑ මේ නැත්නම් මේ ඩිජිටල් ගවර්න්මන්ට්ස් නැත්නම් මේ ඒ කියන සංකල්ප මම හිතන විදිහට බොහොම ඉක්මනින්ම මෙජොරිටි එකක්. ඒ කියන්නේ වැඩි පිරිසක් අතර යන ප්‍රවණතාවයක් තමයි අද තියෙන්නේ. හැබැයි අර ප්‍රසන්න කිව්වා වගේ අපි හැම වෙලේම ඔකට එක අපි චේන්ජ් මැනේජ්මන්ට් කියලා. ඒ කියන්නේ වෙනසක් වෙනකොට ওই වෙනසේ ඉන්නවා කණ්ඩායම් තුනක්. එකක් තමයි ওই කණ්ඩායමේ පෙරගාමි. ඒ කියන්නේ මේකට නායකත්වය දෙන 10%ක් 15ක් විතර. ඒගොල්ලන් හැම වෙලේම මේ අලුතෙන් එන දේවල් බොහොම මොනවාද සුබවාදීව ගන්නවා. ඒවට අවශ්‍ය කරන නැඹුරුව වෙනවා. ඒවා අත්හදා බලනවා. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්නවා. එතකොට මේ නායකත්වය දෙන පිරිසේ ගතිගුණ එහෙමයි. ඊට පස්සේ තව ඉන්නවා මැද 60ක් 70ක් විතර වගේ අර ඒගොල්ලන්ගේ මේ නැඹුරුව නැත්නම් මේ වෙනස ගැනීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවණතාවය මධ්‍යමයි. හැබැයි අර 15 ගත්ත ගමන් ඊළඟට මේකෙන් වැඩි පිරිසකුත් ඔතෙන්ට වෙනවා. තව ඉන්නවා 10ක් 15ක්. ඒක පොඩ වැඩි වෙන්නත් පුළුවන් එක වෙනස් වල විදිහට. අර අපි සිංහලෙන් කිව්වොත් බල්ලනාවන්න ගිනිය වගේ ඇදගෙන යන්න ඕනේ මේ වෙනසට. ඒගොල්ලන් ඉතින් ඔකට එක දේවල් කියලා අමාරුයි කියලා බෑ කියලා ඉතින් ඔන්න අන්තිමට ගිහිල්ලා ඉතින් ඔක වැළඳ ගන්නවා. හැබැයි මේ ඊ වැළඳගෙනත් ඉතින් එක විවිධාකාර චෝදනා අරෙමින් ඒවා කරනවා. ඉතින් දැන් මේ අපි මේ ඉන්න අපේ මේ අද 2022 21 අග ගත්තාම මම හිතන්නේ අපි අර ලීඩර්ෂිප් එක ගත්ත කට්ටිය අරගෙන ඉවරයි. මේ නායකත්වය බොහොම පැහැදිලිවම අරගෙන ඒගොල්ලන් එතෙන්ට ගිහිල්ලා ඉන්නේ.
අධ්‍යාපනයේ එතෙන්ට ගිහිල්ලා ඉන්නේ ඉස්කෝලේට යන්නේ නැතුව කරන්න පුළුවන් කියන ප්‍රූව් කරලා තියෙන්නේ. ගොඩාක් working from home ඔය කියන ගොඩාක් ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය මත පදනම් වෙච්චි සේවාවල් ලබාගෙන ක්‍රෙඩිට් කාඩ් ගොනුදින කරලා මොබයිල් එකකින් ඔය කරන දේවල් කරලා ඒක ගිහිල්ලා තියෙනවා. ඊළඟට අර මැද්දේ ඉන්න 60ට සෑහෙන ප්‍රමාණයක් ඔතෙන්ට යමින් පවතිනවා ගැටලු තියෙනවා ඒවා විසඳ ගන්න ඕනේ මොනවද අර සිග්නල් නැති තැන් තියෙනවා මොනවද ඉස්කෝලේ යන මේ මොනවද වැඩ කරන්න working from home එකට ගියාම වෙන ගැටලු තියෙනවා ඒ වගේ අර තොරතුරු තාක්ෂණය මත පදනම් වෙච්චි සේවාවල් මේ ඩිජිටල් ඊරා එකට යන්න ගියාම එන ගැටලු පැන නගිමින් ඒවට සමහර ලාවට සාර්ථක උත්තර ලැබෙමින් සමහර ඒවා තාම නොහිස්ද වී පවතිමින් තියෙන වෙලාවක්. ඒ අතරතුර මෙතෙන්ට අර කියනවා වගේ මේකේ තියෙන අඩුපාඩුම විතරක් කතා කරගෙන ඉන්න තව පිරිසකුත් මෙතන ඉන්නවා. ඉතින් ඕක තමයි අද යථාර්ථය. හැබැයි අපි බැලුවොත් එහෙම 2025 නැත්නම් 2025න් එහා පැත්ත මොකක්ද කියලා. දැන් මේ වෙලාවේ ඩුබායි වල එක්ස්පෝ එක යනවා. එක්ස්පෝ එකට සමගාමීව මොකද වර්ල්ඩ් ඒරොනොටිකල් කොංග්‍රස් එක, ස්පේස් කොංග්‍රස් එක යනවා. ඒ වගේ මොබයිල් කොංග්‍රස් එක යනවා ඊට පස්සේ බාසිලෝනා වල. ඒ වගේ මොකද අපි ඉන්න මේ පරිසරය ඇතුලේ දැන් සිංගප්පූරුවේ ඊළඟට එනවා ඒ වගේ විවිධාකාර දේවල් මේ අපිට පැය 3-4ක ගමනකට එහා පැත්තේ තියෙන රටවල් ඒ විතරක් නෙමෙයි දැන් බංග්ලාදේශයේ ඉන්දියාව ඒ වගේ අපි බොහොම මේ පැය 1-2 ගමන තියෙන රටවලුත් දැන් ඔය කියන වෙනස කරමින් විතා වේගයෙන් අපිට පිටිපස්ස හිටපු කට්ටිය ඉස්සරහට ගිහිල්ලා දැන් මේක කරගෙන යනවා. ඉතින් එතකොට අපෙන් අහන්න තියෙන්නේ අපි කොතනද රටක් විදියට ඉන්නේ යන්නේ. හරිද? අර පරණ දේවල් කතා කර කර අපි රටක් විදිහට කොතන ඉන්නවද නැත්නම් අපිත් මේකේ නායකත්වය අරගෙන දැන් 5G කියන එක මම හිතන්නේ අත්අඩංගුව බැලින් මට්ටමින් ලංකාවේ තියෙනවා. දැන් ඇමරිකාවේ 100%ක් ඒක රෝල් අවුට් කරලා ඉවරයි. සිංගප්පූරුවේ රෝල් අවුට් කරලා ඉවරයි. දුබායි වල රෝල් අවුට් කරලා ඉවරයි. දැන් මේ තියෙන data speed එක ඇතුලේ මොකද්ද සත්කමක් උනා. වෙන තැනක ඉඳන් කරන්න පුළුවන් තත්ත්වයේ හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මොකද්ද කළ යුත්තේ කියන එක තමයි අපි තීරණය කරන්නේ. අපි ඔතෙන්ට ගිහිල්ලා අපිත් මේ බෝට්ටුවට නගිනවද? එහෙම නැත්නම් අපි මේ තියෙන අඩුපාඩු ගැන කතා කර කර ඉන්නවද? ඕක තමයි මගේ ඔය ඒකට දෙන උත්තරේ. බොහොම ස්තුතියි චන්දන ඔබේ ධනාත්මක පැහැදිලි කිරීමක් මම කියන්නේ අපි හැමතිස්සෙම ඍණාත්මක නැතුව අපි ධනාත්මක විදියටත් හිතන්න ඕනේ නැත්නම් අපිට මෙතනින් එහාට යන්න බෑ. දමිත් දිහාවට හැරුණොත් එහෙම ඔබ කිව්වා 114ක් විතරයි බදු ගෙවන්නේ. ඒතකොට 114ක බදු අරගෙන 100%ක් මිනිසුන් ජීවත් කරන රටක මේ අනුකූලතාවය ගැන කතා කරද්දී ඔබ කිව්වා මේ අනුකූලතාවයට මිනිසුන් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ ගත්තත් ඒ අනුකූලතාවය සහ ඒ ආශ්‍රිත පද්ධතිය තියෙන දත්තවල ප්‍රශ්න තියෙනවා. ඒක කම්ප්ලීට් නෑ. එහෙම නැත්නම් ඒ දත්ත සම්පූර්ණ නෑ. එහෙම නැත්නම් ඒ දත්ත හරියට මිනිස්සු සපයන්නේ නෑ කියලා. මේක නැති කරගන්න නම් අපි මොන වගේ දේවල්ද කරන්න ඕන? මිනිස්සුන්ට සමහරට මේ දත්ත නොලැබෙන්න හේතු වෙන්න පුළුවන්. එකක් මිනිස්සුන්ගේ බය. ඒක පළවෙනි කාරණා. දෙවෙනි එක වෙන්න පුළුවන් සමහරට අපි දන්නවා සමහර කාර්යාලයට ගිහින් මොන හරි ෆෝම් එකක් පුරවන්න කිව්වොත් එහෙම ෆෝම් 500ක් විතර පුරවන්න ඕනේ. ඒ දේම සාමාන්‍ය අපි දිනුනෙක් කියන රටක ගිහිල්ලා වුණොත් එහෙම එක A4 කොලයක ෆෝම් එකකින් කරගන්න පුළුවන් එක සමහරට අපිට ෆෝම් 500ක් විතර පුරවන්න ඕනේ. මොකද මේ අර සම්බන්ධිතතාවයක් නැති නිසා මේ දත්තවල මේ සියලුම දේවල් නැවත නැවත ගන්න ඕන නිසා. මේ ඔබ හිතන්නේ කොහොමද මේක විසඳන්නේ? බොහොමත් හොඳ ප්‍රශ්නයක් ප්‍රසන්න. ඇත්තෙන්ම 114ක් කියලා කිව්වේ අපි පුරවැසියන් ගත්තොත් 114ක් බදු ගෙවන්නේ. අපේ ඉන්නවා අපේ සේවා නියුක්තිය ගත්තොත් එහෙම 8 මිලියන් 8ක් ඉන්නවා සේවා නියුක්තියේ. ඒ සේවා නියුක්තියේ මිලියන් 8න් 114ක්. එතකොට අපි ව්‍යාපාර ගත්තොත් එහෙම ව්‍යාපාර වලින් 135යි බදු ගෙවන්නේ. ඉතින් මෙතනදී අර මේකට ප්‍රශ්නය මොකක්ද? අර මම කාරණා කිහිපයක් හෙළි කළා. එකක් තමයි මෙතනදී අපි ගත්තොත් එහෙම මේ පුද්ගලයන් මේ ක්‍රමයට බදු ක්‍රමයට සම්බන්ධ කරගැනීමේ තියෙන හැකියාවේ ප්‍රශ්නයක් තියෙනවා රජයට. ඒ වගේම ඒක සම්බන්ධව තියෙන පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයේ මොන ආකාරයද කියන එකේ දැනුමේ ප්‍රශ්නයක් තියෙනවා. අර අපි ඉන්නේ ඩිජිටල් යුගයේදී ව්‍යාපාර බොහොමයක් ඩිජිටල් කරණය වෙලා තියෙනවා. ඒතර මේ ඩිජිටල් කරණයේදී අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේ සම්බන්ධව තියෙන දැනුමේ මම හිතන්නේ ගැටලුවක් තියෙනවා. ඒක තමයි අපිට පරිශ්‍රණ වලින් පැහැදිලි වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ප්‍රධානම කාරණය තමයි අපි විශ්වාසය ගොඩනැගිය යුතුයි. දැන් අපි ගොඩක් වෙලාවට බලන්නේ ජනතාව දෙස නැත්නම් ව්‍යාපාර දෙස බලන්නේ සොරෙක් හැටියට. සැකසහිතව බලන්නේ. මොවුන් වංචාවක් සිදු කරයි. මොවුන් වංචාවක් සිදු කරලා ඇති. අන්න ඒ අපි අන්නේ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙනවා. නමුත් ලෝකය ඒ දෘෂ්ටි කෝණයෙන් මිදිලා මීට අවුරුදු ගානකට ඉහත තමයි ඒ දෘෂ්ටි කෝණයෙන් ජනතාව සහ ව්‍යාපාර දෙස රජය බැලුවේ. ප්‍රතිපත්ති සම්පාදකයන් බැලුවේ. නමුත් අද වර්තමානයේ වෙනකොට ලෝකය ප්‍රවිෂ්ඨ වෙන්නේ client oriented, service oriented system එකකට. ගනුදෙනුකරුවන් අතර තියෙන ව්‍යාපාර ගනුදෙනුකරුවන් අතර තියෙන සම්බන්ධතාවය මත තමයි මේ අනුකූලතාවය ගොඩනැගීම කියන ක්‍රමය ලෝකයේ තුල සංවර්ධනය වෙමින් යන්නේ. එතකොට ලංකාව තුලදී අපි ගත්තොත් මේ බියුරොක්‍රටික් සිස්ටම් එක, රජයේ තියෙන බියුරොක්‍රටික් සිස්ටම් එක තමයි ගොඩක් බලපාන්නේ මේ ක්‍රමයට. මොකද අපි හිතන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි ව්‍යාපාර ගත්තොත් ලංකාවේ ව්‍යාපාර වලින් 42කට වඩා ප්‍රමාණයක් ලියාපදිංචි නැහැ. එතකොට එතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඉතින් ඇයි මෙහෙම වෙන්න හේතුව? විශේෂයෙන්ම අපි ඇයි ව්‍යාපාර ගිණුම් හදන්නේ? මම අර මූල්‍ය කළමනාකරණය ගැන සාකච්ඡා කළා. පැහැදිලි කළා. ඇයි ගිණුම් හදන්නේ? ගිණුම් හදන්නේ ව්‍යාපාර සංවර්ධනය බලන, ව්‍යාපාරයේ ප්‍රගතිය බලනට වඩා බදු වලට බයි. එතකොට බදු යකෙක් හැටියට දකින්න. අතර බදු යකෙක් හැටියට දකින්න දෙයක් නැහැ. අර ප්‍රසන්න පැහැදිලි කළ විදිහට. මොකද ඒ ප්‍රශ්නේ එන්නේ දැනුවත් භාවය පිළිබඳ. අර මම පැහැදිලි කළ එක කරුණ තමයි අනුකූලතා සාක්ෂරතාවය. ලංකාවේ අනුකූලතා සාක්ෂරතාවය කියන එක සඳහා ක්‍රියාදාමයක් ලංකාව තුළ බිහි වෙලා නැහැ. අපි යම් කිසි කෙනෙකුට දැනුමක් දුන්නා නම් ඒ දැනුම සම්බන්ධව ඒ පුද්ගලයා අදාළ කාරණය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් කවදාවත් ඒ කාරණය සම්බන්ධයෙන් බියක් ඇති වෙන්නේ නැහැ. අපි බයක් ඇති වෙන්නේ අපි නොදන්න දෙයක් සම්බන්ධව. අපි යම් කිසි දෙයක් ප්‍රශ්න දන්නේ නැත්නම් ඒ සම්බන්ධව ටිකක් මැලිකමක් දක්වනවා. රයිට්. එතකොට මේ අනුකූලතාවයේ සම්බන්ධව අපි මනා දැනුමක් දුන්නා නම් උදාහරණයක් අපි කියන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුල අන්තර්ගත කරන්න ඕන මේ අනුකූලතාවය සම්බන්ධව. එතනින් තමයි පටන් ගන්නට ඕන. ඊට පස්සේ උසස් පෙළට. ඒ වගේම අපේ මොනවාද උපාධි පාඨමාලා තුල වෙනමම මැන්ඩේටරි කෝස් එකක් හැටියට මේ අනුකූලතාවය පිළිබඳ දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා. ඒක එක පාර්ශ්වයක්. දැනුවත් අනුකූලතා සාක්ෂරතාවය වර්ධනය කිරීම. ඒත් එක්කම තමයි රජ්‍ය විසින් තමන්ගේ රාජකාරි තමන්ගේ වියපැහැදා ඒ වගේම මේ භාවිතය සම්බන්ධව තොරතුරු අනිත් පැත්තට ගලා යන අපිට තොරතුරු අර රසික මහත්මයෙක් වගේ තොරතුරු දැනගැනීමේ පනත තිබ්බට ඒකේ භාවිතය ප්‍රායෝගික භාවිතය පිළිබඳ ගැටලු තියෙනවා. දැන් ඒතර මේ එන දත්තවල විශ්වාස භාවිතය ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඕක තමයි ප්‍රධාන අනිත් එක තමයි මේ දත්ත එකකට එකක් සම්බන්ධයක් නෑ. උදාහරණයක් ගත්තොත් ප්‍රසන්න අපි දැන් මොනවාද ව්‍යාපාර ලියාපදිංචිය ඩිජිටල් කරලා තියෙන්නේ. ඔන්ලයින් හරහා තමයි අපි මාර්ගගත ක්‍රමයට තමයි ව්‍යාපාර ලියාපදිංචි කරන අනිවාර්ය ක්‍රමයක්. එතකොට අපේ කවුද කස්ටම් එක එතකොට සෙන්ට්‍රල් බැංක් එක ඊළඟට බදු දෙපාර්තමේන්තුව ඔක්කොම එකට එක ලින්ක් වෙලා තියෙන කොටස්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හරහා අපිට ඇයි මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා මම කොලැබොරේටිව් කියන concept එක කිව්වේ. මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා එක තැනකින් ජෙනරේට් වෙන දත්තය හැම එක්කෙනෙකුටම සම්බන්ධ කරගන්න බැරියයි. ඒතකොට ඇයි මේ බැංකුවෙන් වෙන ගනුදෙනුව මේ හැමෝටම සම්බන්ධ කරගන්න බැරි? අපි අර කියනවා මොනවාද අලුතින් අපි සාකච්ඡා කරනවා confirmatory compliance එකක් ගන්න බැරියයි. එතන එක තැනක තියෙනවා මේ දත්ත ඔක්කොටම මේ තොරතුරු තාක්ෂණය නව තාක්ෂණය භාවිතා කරන මේ හැම ආයතනෙම අඩු වැඩි වශයෙන් තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. එතකොට මේ හරහා අන්තර්ගත සම්බන්ධතාවයක් ඇති කරලා මේ සම්බන්ධතාවය තුලින් ඇයි මේක අපිට කරගන්න බැරි? ඇයි අපි හැමතිස්සෙම මේ ડોකියුමන්ට් ඩියුටි වාදකිනව තමයි ඔබට හිතෙන්නේ නැද්ද මේක සමහර විට සමහර කට්ටියක් විසින් මේක අක්‍රමිකතා ඇති කිරීම සඳහා පොඩි හිඩසක් විදියට තියාගෙන ඉන්නවා. මොකද මේ ටික ඔක්කොම සම්බන්ධ වුණොත් කිසිම කෙනෙක්ට ඔය දෙක කරන්න බෑ. ඒක හරි ඒක මම පිළිගන්නවා කියන අනිවාර්යයෙන්ම ඒක තමයි ප්‍රධානම ගැටලුව අර මං කිව්වේ 135ක හිඩන් ඉකොනොමියක් ඇති කරගෙන යන්නේ ඕකනේ ප්‍රශ්නේ රයිට් අපේ දැන් උදාහරණ ලෙස ගත්තොත් අපේ කීයද බදු ගෙවන්නේ ව්‍යාපාර ගත්තොත් 135යි මේ ජනතාව ගත්තොත් 114යි මේ සියලු දෙනාම රාජ්‍ය ආයතනෙ 89ක් දෙනවා ඒක අපි මොකද්ද කරන්නේ අපි කරන්නේ මේ බදු අනුපාතය වැඩි කිරීම මිසක් උඩ පහළ දැමීම මිසක් මේ බදු ක්‍රමය බදු net එක වැඩි කරන එක නෙවෙයිනේ එතකොට මොකද වෙන්නේ ඔයා ඔක්කොම කලම් පස්සේ Tamanට අර තියෙන වංචා කරගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා කරප්ෂන් එක එතන ඕක තමයි ප්‍රධාන එක සාධකයක් දැන් ජනතාව මොනවාද ඩිස්කරේජ් වෙන බලපාන එකම අනිත් සාධකය තමයි මේ කරප්ෂන් එක. එතකොට මේ වංචා කියන එක ලොකුවට තියෙනවා. ඉතින් ඕක අර අපි කතා කළා ට්‍රේසබිලිටි කියන එක. ට්‍රේසබිලිටි කියන කාරණේ මෙතනට ගෙනාවු හැටිය ගැටලුව තියෙන්නේ හැමදේම ට්‍රේස් වෙනවා. ඒතකොට වංචා කරන්න බෑ. ඔන්න කරවා කියන ප්‍රසන්න කියපු ආකාරයේ ප්‍රශ්නේ තමයි වංචා කිරීමට තියෙන ඉඩවකාශ මේ පිරිසට නොමැති වීම නිසා තමයි ඔය සම්බන්ධතාවය ගොඩනගන්නට මේ මැලිකමක් දක්වන්නේ. නමුත් අර මේ යන ශීඝ්‍ර සංවර්ධනයත් එක්ක යනකොට මොන ආකාරයකට වෙනවද කියන එක අපිට හිතා ගන්න බෑ. නමුත් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධතාවය ගොඩනැගීම අවශ්‍ය වෙනවා ජනතාව පාර්ශ්වයෙන් ව්‍යාපාර පාර්ශ්වයෙන් මේක දැඩි ලෙස ඉල්ලීමක් කරන දෙයක්. මොකද අපි එකම ડોකියුමන්ට් එක සමහරලාට බදු දෙපාර්තමේන්තුවට අපි බදු ලිපිගොනුවක් විවෘත කරනකොට මාර්ගගත ක්‍රමයට දුන්න ලිපිගොනුව නැවතත් වෙන රාජකාරියකට ගියහම ආපහු ඒ ලිපිගොනුවම දෙන්න අවශ්‍යයි. මොකක්ද කාරණේ? ඇයි අපහසුතාවයටපත් කරන්නේ? අන්න ඒක තමයි අද ලෝකයේ මූ වෙන්නේ අනුකූලතාවයන් සම්බන්ධව නැත්නම් බදු අනුකූලතාවය සම්බන්ධ ගියත් අර මොනවාද client oriented service oriented system එකකට trust building system එකකට trust එක build කරන්නට ඕන. අනිවාර්යෙන්ම මේ එතකොට මේ ජනතාව අනුකූලතාවය
ප්‍රමාණයකට හැදෙනවා. නමුත් එතන ඒකෙම අපිට ගන්න බෑ ප්‍රසන්න. අනුකූලතාවය කියන එක. අපිට මොනවාද බලය කියන එකත් යම් කිසි තාක්ෂුරට පාවිච්චි කරන මේ බලය කියනකොට බලහත්කාරයෙන් අර කොහෙස්සු පවර් කියන එක පාවිච්චි කරලා අපිට ගන්න බෑ වර්තමානයේදී. එතකොට අපිට ඔය ඉන්ෆෝමේෂන්ස් පවර්, එතකොට මේ ඉන්ෆෝමේෂන්ස් කියන එක ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම රිවෝඩ් සිස්ටම් එක අපේ පෙනල්ටි නැතුව රිවෝඩ් සිස්ටම් එකට අපි යන්නට ඕන. මොකද අපේ තියෙන්නේ වැරද්ද කරන්න දීලා පෙනල්ටියක් charge කරනවා. මොකද ඒක තමයි අපේ රාජ්‍ය ආදායමෙන් බහුතරයක් නියෝජනය වෙන්නේ. ඒක නෙමෙයි කරන්නට ඕන. යහපත් සංවර්ධන ජාතියක් හැටියට යනකොට සංවර්ධිත රටක් හැටියට යනකොට ඔය පෙනල්ටි කියන එක අයින් කරන්නට ඕන. මිනිස්සු දැනුවත් කරන්නට ඕන. මිනිස්සු පෙනල්ටි ගෙවන්න, දඩ ගවන්න, වැරද්දක් කරන්න යන එක අපි වළක්ව ගන්නට ඕන. ඒක තමයි රාජ්‍යයක් විසින් කරන්නට ඕන. අනිත් පැත්තේ මේ පිරිස සම්බන්ධ කරනකොට. ඉතින් අර මොකද මේ ආයතන ටික එකට සම්බන්ධ වුණා නම් මොනවාද අමාත්‍යාංශ ටික, රාජ්‍ය ආයතන ටික, බදු දෙපාර්තමේන්තුව, සෙන්ට්‍රල් බැංක් එක හරහා මූල්‍ය ආයතන ටික එකට සම්බන්ධ කරලා එක නෙට්වර්ක් එකක් හදාගත්තා නම් අපිට තියෙනවා ලංකාවේ හොඳම සිස්ටම් එකක් NIC එක. එහෙම නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි නම් අංකේ. ඒතර ඊළඟට තියෙනවා අපේ හොඳ සිස්ටම් එකක්, ග්‍රාම සේවක වෙනකන් දිවිච්ච හොඳ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේ තොරතුරු ගැනීම කියන එකයි සම්බන්ධතාවය කියන එකයි අපිට මහා ලොකු ගැටලුවක් තියෙන සාධකයක් නෙවෙයි. එකම සාධකය අර ප්‍රසන්න දැක්වුවා වගේ මෙන්න මේ ඇයි මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ නැත්තේ කියන එක. ඉතින් එතකොට අපිට තියෙන වියදම අඩු වෙන ප්‍රමාණය බලන්න කොච්චර වියදම අඩු වෙනවද කියලා මේ ජනතාවගේ වියදම transaction cost එක, compliance cost එක කොච්චර අපිට අඩු කරන්න පුළුවන්ද රාජ්‍ය පැත්තෙනොත්, ව්‍යාපාර පැත්තෙනොත්, ජනතාව පැත්තෙනොත් මේක කාර්යක්ෂමතාවය වර්ධනය කරන්නට පුළුවන්. මෙන්න මේ කාරණා තමයි මම හිතන්නේ රාජ්‍ය විසින් බලන්නට අවශ්‍ය වෙන්නේ. මේක මම දන්නේ අවබෝධ කරගෙන නැතුව ඉන්නවද එහෙම නැත්නම් ඒ සම්බන්ධව අවබෝධයක් නොමැතිකමද කියන එක. නමුත් ඒ සම්බන්ධව අපිට සාධනීය තත්ත්වයක් රාජ්‍ය පාර්ශ්වයෙන් බලාගෙන දකින්න ලැබිලා නැහැ. ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම පිළියමක් යෙදුවා නම් අපිට තව ඉදිරියට තව ස්ටේජ් එකක් රටේ සංවර්ධනයට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. අනුකූලතාවය මනාව පවත්වාගෙන යාම. මොකද එතනදී බලපාන ලෝක මට්ටමේදී බලපාන තවත් සාධකයක් තමයි අපිට මොනවාද doing business index එක. අපි ආයෝජන මොකද දියුණු වෙන රටක් හැටියට ගියාම අපිට ආයෝජන අවශ්‍ය වෙනවා. විදේශ ආයෝජන නැතුව මේ රටවල් දුවන්නට බෑ. එහෙනම් අනිවාර්යෙන්ම අපි doing business index එක තව වර්ධනය කරගන්නට ඕන. වර්ධනය කරන එක සාධකයක් තමයි මේ අනුකූලතාවය කියන එක ප්‍රධානම කාරණයක් වෙනවා. ඒකට ඒ index එක වර්ධනය කරගන්නට. ඉතින් මේ ප්‍රතිපත්ති සම්පාදන කියන්නේ අනුකූලතාවය පරිපාලනය කරන නිලධාරීන් සියලු දෙනාම මේ සඳහා මම හිතන්නේ සාධනීයව බැලුවා නම් විවෘත මනසකින් බලලා ඉවරලා අර මොනවාද පාරිභෝගික සම්බන්ධතාවය මනාවට අපි කියන මොනවාද ඒ ගනුදෙනුකරුවන් සමග කටයුතු කරන ආකාරයට ඒ අප්‍රෝච් එකක් අරගත්තා නම් මේ කිසිම දෙනෙක් බය වෙන්නේ නැහැ. බය වෙන්නේ නැතුව Tamanගේ අනුකූලතාවය මනාව පවත්වාගෙන ගිහිල්ලා බදු ආදායමක් රටට ඇවිල්ලා මේක එක දවසින් කරන්න පුළුවන් කමක් නෙවෙයි. මේක කාලන යන දීර්ඝ කාලන යන වැඩසටහනක්. ඉතින් ඒක සඳහා නායකත්වයක් අරගෙන ඒ නායකත්වය තුලින් මේක ශක්තිමත්ව ගොඩනගන්නට හැකියාව තියෙන පිරිසක් සිටිය යුතු වෙනවා. මේ ක්‍රමය තුල මේක සාර්ථකත්වය ලබා ගන්න නම්. ස්තුති දමිත්. ඇත්තටම ඔබ කිව්වා වගේ සිස්ටම් එකක්. ඇත්තටම අපි ගත්තොත් ග්‍රාම නිලධාරීන්, ඊට පස්සේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය තියෙනවා, ඊට පස්සේ පළාත් සභා තියෙනවා, රාජ්‍ය සභා තියෙනවා. ඒ වගේ අපිට ලොකු සිස්ටම් එකක්, ලොකු හයිරාකි එකක්. එහෙම නැත්නම් ලොකු කොලොසියල් ලොකු හයිරාකියක් තියෙනවා. නමුත් මේවා හරියට එක්කෙනෙක් කෙනා සම්බන්ධ නොවීම සහ මේ ඉන්ෆර්මේෂන් ෆ්ලෝ එක නොවීම තමයි ලොකුම ප්‍රශ්නය. අපි දසුන් පැත්තට හැරෙනම දසුන් අපි පටන් ගමු අර IP rights ගැන නැවතත් කතා කරන්න. ඊට කලින් අපේ ඔඩියන්ස් එකෙන් අහපු පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කැමතියි ඒකත් දසුන්ටම දීලා ඒක ආන්සර් කරලා අපි අපේ ටිකට යනවා නම් one panel member said that we have only unprocessed data. What are the obstacles to convert data into the information? ඒ කියන්නේ අපේ මේ අමු දත්ත information විදියට කන්වර්ට් කරන්න එහෙම නැත්නම් බවට පරිවර්තනය කරන්න මොකද්ද තියෙන බාධාව ඇත්තටම? ඔව් ගොඩක් ස්තුතියි ප්‍රසන්න. ප්‍රශ්න අහපු කෙනාට ස්තුතියි. මම ඇත්තටම දැක්කා. දැන් ඕක ඇත්තටම හොඳට දැනගෙන අහපු ප්‍රශ්නයක්. ඒ කියන්නේ දත්ත කියන ඒවා අපිට රෝ මට්ටමේ කියන්නේ රෝ දත්ත කියන ලෙවල් එකේ තියාගෙන ඇත්තටම වැඩක් නැහැ. අපි දත්ත කියන එක ඇත්තටම ඉන්ෆර්මේෂන් වලට කන්වර්ට් කරගන්න ඕන. ඒ ඉන්ෆර්මේෂන් වලට කන්වර්ට් කරගන්න නම් දැන් අපිට මෙහෙම ගත්තොත් දැන් උදාහරණයකට දැන් අපි ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් අපි දත්ත වගේක් එකතු කරනවා. දැන් දමිතුත් කිව්වා ඒ දත්තම අපි තව තැනකින් එකතු කරනවා. දැන් ඔක්කොම රෝ ඩේටා විදියට තමයි තියෙන්නේ. හැබැයි ඕක ඉන්ෆර්මේෂන් එකක් විදියට ක්‍රියාත්මක කරන්න නම් මේ වගේ අර කියන්නේ එකට ලින්ක් වෙලා එතකොට යම් කිසි වැලියු එකක් ගන්න පුළුවන් ලෙවල් එකකට අපි අරන් එන්න ඕන. ඕක කරන්න බැරි. කරන්න බැහැ කියලා දෙයක් නෑ. ඇත්තටම කරන්න පුළුවන්. අපි කරනවා ඕක. යම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කරන ඒවා කරන්නේ අපි තැන් තැන් වල ඇඩ් හොක් මට්ටමේ. දැන් ජාතික තොරතුරු NIC එකකින් ඒගොල්ලෝ ඩේටා එකතු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ටික හදා ගන්නවා. දැන් අපි පුද්ගලයෙක් ගැන විස්තර අහුවොත් ඒගොල්ලන්ට පුද්ගලයෙක් ගැන විස්තර දෙන්න පුළුවන්. හැබැයි මේ පුද්ගලයාගේ තියෙන ඉන්ෆර්මේෂන් කියන්නේ අර එයාගේ නම, ගම, උපන්දිනේ එච්චර තමයි.
එතනින් එහාට ගිහිල්ලා එයාගේ ප්‍රොෆයිල් එකක් ඒ කියන්නේ අපි දැන් එයාගේ කොහොමද ෆයිනෑන්ෂියල් ඩේටා එයාගේ මොනවද තියෙන දැන් අපි කියනවා ක්‍රිබ් එක තියෙනවා හරිද දැන් ක්‍රිබ් එකේ ජාතික ණය තොරතුරු කාර්යාංශයට ගියාම දැන් එතකොට අපි එතන තව ෆෝම් ටිකක් ෆිල් කරන්න ඕන ආයි මුල ඉඳලා ඊට පස්සේ ඒ ෆෝම් ටික ආපහු අරගෙන ගියන්න ඕන අර තොරතුරු දෙපාර්තමේන්තුව ගිහලා එතනින් ඩේටා ගන්න ඕන දැන් මේකට ඔන්න ඕක තමයි මම හිතන්නේ අපිට තියෙන ප්‍රශ්නේ ඉඳන් අපි කලින් ගෙනාවා ඔය ඉන්ෆර්මේෂන් කරන්න නම් අපිට ඇත්තටම ලංකාවේ ස්ට්‍රැටජි එකක් නැහැ. ඒ කියන්නේ හරි විෂන් එකක් නැහැ. අපි මේ ඉන්ෆර්මේෂන් වලින් මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අවසානයේ අපිට අචීව් කරගන්න. මෙහෙමයි. ලෝකෙ කිසිම වැඩක් අර මේ එන්ඩ් එක බලාගෙනම කරන්න බෑ. ඒ කියන්නේ නමුත් අපිට දිගු කාලීන සහ මධ්‍ය කාලීනවත් සැලැස්මවල් තියෙන්න ඕන. මොනවද අපි ඉදිරි අවුරුදු 5 ඇතුළත අපේ සර්විසස් මොන ලෙවල් එකකටද අරන් යන්නේ. දැන් උදාහරණයක් ඉදිරියට හිතුවොත් අපි දැන් ලංකාවේ බැංකු කර්මාන්ත ඒ කියන්නේ වාණිජමය කර්මාන්ත අපි විෂන් එකක් තියෙනවා නම් මේ වාණිජමය කර්මාන්ත සියලුම දෙනාගේ අපි තොරතුරු ලින්ක් කරලා අපි ප්‍රොෆයිල් එකක් හදලා මේ සර්විසස් මෙන්න මේ ලෙවල් එකට අරන් එනවා කියලා එතකොට අපිට විෂන් එකක් තියෙනවා මොනවද එකතු කරන්න ඕන දත්ත ඒවා ඉන්ෆර්මේෂන් කරන්න ඕන නම් මොනවද කරන්න ඕන ඔන්න ඔය ස්ට්‍රැටජි එක තමයි අපිට නැත්තේ අපි දැනට කරන්නේ ඇඩ්හොක් විදියට තොරතුරු එකතු කරනවා ඒ ටික ඉන්ෆර්මේෂන් විදියට කන්වර්ට් කරගන්නවා කන්වර්ට් කරලා ඒ වෙලාවට අපි ඒක යූස් කරනවා ඉතින් අර නැෂනල් මම හිතන්නේ ඒක මේ තොරතුරු වලට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි නැෂනල් පොලිසි එකක් නැතිකම මේ දකුණු ආසියාව රටවල් ගොඩක් තියෙන ප්‍රශ්නයක් නැෂනල් පොලිසි එකක් ලංකාව වගේ රටවල් වලට ගොඩක් අඩුයි ඒකින්දම තමයි ඒ කියන්නේ අපේ අධ්‍යාපනය ගත්තොත් ෆයිනෑන්ස් ගත්තොත් ඕනම සෙක්ටර් එකක විෂන් එකක් නැහැ අපිට තියෙන ඇත්තටම ෂෝට් ටර්ම් ගෝල්ස් තියෙනවා නැත්තේ නෑ හැබැයි අර මේ මිඩ් ටර්ම් and ලොන්ග් ටර්ම් මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මවල ගොඩක් අඩුයි හේතුව අපේ සියලුම ප්‍රොජෙක්ට් වෙනස් වෙනවා අවුරුදු 5කට සැරයක් අපි ඕගොල්ලෝ අපේ හිස්ටරි එක අරගෙන බැලුවොත් අවුරුදු 5කට වැඩිය රජයක් පැවතිලා තියෙන්නේ ඒකාකාරී රජයක් පැවතිලා ස්ටේබල් රජයක් පැවතිලා තියෙන අවස්ථා ඉතාම අඩුයි ඒවා විශේෂ අවස්ථා මම කියන්නේ නැහැ මොකද ඒවා විශේෂ අවස්ථා රජය පවතින්න ඕනේ නැහැ නමුත් රජයකට තියෙන්න ඕනේ අපි රාජ්‍යයක් විදියට ගත්තාම අර ස්ට්‍රැටජි එකක් තියෙනවා අන්න ඒක නැතිකම තමයි මම ප්‍රධාන වශයෙන් දකින්න තියෙන අපිට බාධාව විදියට ඒකත් එක්ක මම හිතනවා ඒක උත්තරයක් වෙන්නේ නැති කියලා අපි අර අනිත් පැත්තට ගියොත් අපේ බුද්ධිමය දීපල පැත්ත ගැන බුද්ධිමය දීපල වල ඉතින් අතරම අපි ගොඩක් හොඳ තත්ත්වයකට යනවා. ඒ කියන්නේ අපි හොඳ දේවල් හොඳ කියන්න ඕන. ඒ වගේම අපි හොඳ තත්ත්වයකට යනවා නැත්තේ නෑ. අපිට අපේ IP protection laws තියෙනවා. එතකොට ඔය කතරු භාග ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක තමයි ලංකාවේ පයිරසි කියන එක අඩු වෙලා යනවා. හැබැයි මේකට අපි පොඩි දෙයක් තේරුම් ගන්න ඕනේ. මේකට ප්‍රධානම හේතුව ලංකාවෙම contribution එකකුත්ම නෙමෙයි. මොකද අපි ඒක දැනගන්න ඕන. මොකද ඒක දැනගන්න ඒක අවප්‍රමාණ කරන්න නෙමෙයි. අපි දැනගන්න ඕන අනිත් දේවල් කොහොමද ඒ ලෙවල් එකට ගන්න කියලා දැනගන්න අපි ඉගෙන ගන්න ඕන අපි කොහොමද මෙතනට ආවේ කියලා. අපි මෙතනට ආවේ අපි ලෝකෙට විවෘත වෙලා ඉන්න හින්දා අපිට තනියම සංවෘත වෙලා යදුවන්න බෑ. එතකොට අපි පයිරසි ගැන කතා කරොත් ඔය මියුසික් ඉන්ඩස්ට්‍රි එක කතා කරොත් මූවි ඉන්ඩස්ට්‍රි එක කතා කරොත් ඒවා ලෝකේ ප්‍රධාන අනිත් රටවල් වල තියෙන දේවල්. ඒවා ඒ වගින් එන බලපෑම මත සහ ටෙක්නොලොජි වල බලපෑම ගොඩක් බලපාලා තියෙනවා. උදාහරණයක් මම කිව්වේ දැන් ඔයගොල්ලෝ Spotify use කරනවා නම් Spotify use කරන්න ගියාම Spotify වලම තියෙන කතරු වර්ධන ක්‍රම. අන්න ඒ වගේ ක්‍රම හින්දා තමයි ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් අපි හිතුවොත් අපි මේ ඒරියා එකේ ගොඩාක් ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ ලැබපු ජයග්‍රහණ මේ විදිහටම අපි අනිත් ඒවාටත් කරමු කියලා බොහොම අමාරුයි සමහර දේවල් කරන්න. ඒකින්දයි අපි දැනගන්න ඕන හරියටම අපි මේ ලෙවල් එකට ආවේ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ දැන් කාල වේලාවත් එක්ක සලකලා මම අන්තිම මගේ ටොපික්ස් වල අන්තිම ඒරියා එකට මම යන්න කැමතියි කොහොමද අපි මේකෙන් ගොඩ එන්නේ මොනවද අපි දැන් තියෙන ටෙක්නොලොජිස් අපි මොනවද මේ දවස්වල කතා කරන්න කියලා මම හිතන්නේ කතා කරන දේවල් ගත්තොත් ගොඩක් කට්ටිය කතා කරනවා මේ ෆයිනෑන්ෂල් පැත්ත ගත්තොත් දමිතක් දන්නවා මේ ක්‍රිප්ටෝකරන්සි කියන ඒරියා එකට යනවා ක්‍රිප්ටෝකරන්සි කියපුවාම ක්‍රිප්ටෝකරන්සි බේස් වෙලා තියෙනවා අපි බ්ලොක් චේන් වගේ ටෙක්නොලොජි ඒව ගැන කතා කරනවා හරි දැන් එතකොට දැන් අනුකූලතාවය කම්ප්ලයන්ස් ගැන කතා කරොත් බ්ලොක් චේන් කියන concept එක ටෙක්නොලොජි එක අපි ගොඩක් කතා කරනවා ඒකට පුළුවන් කියලා. මම කතා කරන්නේ නැහැ blockchain ගැනවත් cryptocurrency ගැනවත්. නමුත් දැන් cryptocurrency ලංකාවට අරන් ඒම සහ PayPal වගේ services ලංකාවට අරන් ඒම. එතකොට blockchain වගේ ඒවා අරන් ඒම ගැන මගේ තියෙන ප්‍රධානම focus එක තමයි මේ ටෙක්නොලොජි already තියෙනවා. මේ ටෙක්නොලොජි අපි වෙන රටවල use කරලා pitfalls දන්න මොනවද ඒක වරදින් තැන් දන්නවා හරිය තැන දන්නවා. අපිට තනියම මේක ආයේ මුලින් ඉඳලා අර රෝදේ හොයාගත්තා වගේ යන්න ඕනේ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. අපිට යුරෝපයේ තියෙන දෙයක් අරගෙන අවිල්ලා එහෙන් පිටින්ම අපේ ලංකාවේ දාන්න බෑ. ලංකාවේ සංස්කෘතිය වෙනස්. ලංකාවේ context එක වෙනස්. එතකොට PayPal ලංකාවට අරන් එනකොට cryptocurrency ලංකාවට අරන් එනකොට අපේ තියනවාද fraud management system එක. fraud manage ඒකට අදාළ දේවල් හැදිලාද අපේ තියෙන්නේ. දැන් අපි cryptocurrency දැන් අර trend word එකක් විදියට ගිහිල්ලා හෙට මේක ලංකාවේ implement කරොත් ලංකාවේ දමිත කිව්වා අර black market economy එක ඕක 130 තියෙනක 180ට යන්න පුළුවන්. මම දන්නේ නැහැ මම නිකන් exponential value එකක් කියන්නේ. නමුත් අපිට ඒක control නැහැ. හේතුව අපි කියන්නේ අපි පරිණත
ස්වස්ථභාවයකට ඇවිල්ලා නැහැ මේ වගේ කම්ප්ලයන්ස් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක. ඒක ගැන දන්නේ නැතුව අපි අර කියන පැරෂූට් ටෙක්නොලොජිස් මෙහි ගෙනල්ලා බැස්සුවොත් ගොඩාක් අපි තියෙන ප්‍රශ්න වලට වැඩිය ගොඩාක් ලොකු ප්‍රශ්න වල ඉන්නවා. දැනට අපි ගත්තොත් මම හිතන්නේ මෙතන පොඩ්ඩක් විනිවිද කරන්න මට මතක තියෙන නයිජීරියාව හරි ඇෆ්‍රිකා රට තමයි ලෝකේ දෙවෙනියට හරි තුන්වෙනියට හරි මේ බිස්නස් කරන්න හොඳම රට විදියට දැන් ඉන්නේ සිංගප්පූරුව ළඟට. හරි දැන් මට හරියට මතක නෑ රට මට මතක තියෙන නයිජීරියාව කොහොම හරි දැන් ඒ රටවල් ඒක එනකොට අපි මේ වගේ අපිට කම්ප්ලයන්ස් කරගන්න බැරි අපිට මැචුරිටි එකක් නැති පරිණතභාවයක් නැති ටෙක්නොලොජි අපි ඉම්ප්ලිමන්ට් කරන්න ගිහිල්ලා ලංකාව කරප්ට් ඉන්ඩෙක්ස් එකේ ඊට වැඩි උඩට යන්න පුළුවන්. ඒක අපිට ගොඩක් හර්ට්ෆුල් දැන් තියෙනවට වැඩි. එතකොට දැන් අපි බ්ලොක්චේන් වගේ කන්සෙප්ට් ගේනකොට ඕනම කන්සෙප්ට් එකක් ඕනම ටෙක්නොලොජි එකක් ගේනකොට අපි බලන්න ඕන ඒක ලංකාවට මොනවද කරන්න පුළුවන්. දැන් උදාහරණයකට මේ ඩිස්කෂන්ස් වලට විවෘතයි. නමුත් මගේ අදහසක් තියෙනවා ලංකාවේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි කියනක බ්ලොක්චේන් වලට හොඳ කන්සෙප්ට් එකක්. මොකද ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද එක්කෙනකින් තව කෙනෙකුට බලය පැවරෙන්නේ? ඕක බ්ලොක්චේන් වල ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපි කොහොමද දැන් උදාහරණයක් ගත්තොත් එක වෙලාවක් කතා කරා කොහොමද කාබනික එළවලු පළතුරු අපි නිෂ්පාදනය කරන්න කියලා. නිෂ්පාදනය කරන එක නෙමෙයි ප්‍රශ්නේ. අර මම හිතන රසිකත් කිව්වා චන්ද්‍රත් කිව්වා අපි ඔක්කොමලා කියන්නේ මේක කොහොමද විශ්වාසනීයභාවයක් ඇති කරන්නේ. විශ්වාසනීයභාවය ඇති කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි බ්ලොක්චේන් කියන එක. ඒ ලෝකෙ දැනට යූස් කරන ක්‍රමයක්. දැන් උදාහරණයකට කාබනික වගාවකට අපිට කියන්න පුළුවන් මේක මම කියන්නේ මේක තියරිටිකල් මට්ටමින් කියන්නේ නමුත් අපිට පෙන්වන්න පුළුවන් නම් මේ ලෑන්ඩ් එක අවුරුදු 20ක් තිස්සේ මට අයිති. මේ ලෑන්ඩ් එකට වෙන කවුරුවත් වගා කරලා නැහැ. මේ ලෑන්ඩ් එකට කෘමිනාශක යොදලා නැහැ. මේ ගිය කන්නේ මම කාබනික පොහොර ගත්ත ට්‍රාන්සැක්ෂන් නියුව ටික. ඒ කියන්නේ ඔන්න ඔක end to end අපිට පෙන්වන්න පුළුවන් නම් ඔය විශ්වාසනීයභාවය ඇති වෙනවා. හරිද? එතකොට දැන් අපි මේ ටෙක්නොලොජි යූස් කරන්න ඕන අන්න ඒ වගේ දේවල් වලට. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් ගොඩක් කට්ටිය කතා කරේ ඇත්තටම රසිකලා, චන්දල්ලා, දමිදලා ඔක්කොම කතා කරේ මේ විශ්වාසනීයභාවය කොහොමද ඇති කරන්නේ? විශ්වාසනීයභාවය ඇති කරන්න පුළුවන් බ්ලොක්චේන් වල. මම කියන්නේ එක මම කියන්නේ උදාහරණයක්. නමුත් දැන් ඒක අපි අරගෙන ඒක ලංකාවේ තියෙන සියලුම දේවල් වලට උත්තරද කියන බලුවොත් නෑ. හරිද? ඉතින් ඔන්න ඕවත් එක්ක තමයි මම යන්නේ මගේ අයිඩියා එක තියෙන්නේ අපි සමරයිස් කරලා බලුවොත් අපි ඒරියා දෙකක් ගැන කතා කරනවා පෞද්ගලික තොරතුරු ඒ වගේම වාණිජමය තොරතුරු. පෞද්ගලික තොරතුරු වලින් නම් අපි අතරම ගොඩාක් මැචියුරිටි ලෙවල් එක පරිණතභාවයෙන් අඩුයි. නමුත් වාණිජමය තොරතුරු සම්බන්ධයෙන් බලුවොත් යම්කිසි මැචියුරිටි එකක් තියෙනවා. අපි ලෝකෙට විරුද්ධ වෙලා බිස්නස් කරන්න හින්දා. හැබැයි අවසානයේ කියන්න තියෙන අපි අර මේකත් එක්ක ඉස්සරහට යනකොට ලෝකේ තියෙන සියලුම දේවල් පැරෂූට් ටෙක්නොලොජිස් වගේ අපි ගෙනල්ලා බස්සන්න නැතුව අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න විශේෂයෙන්ම දත්ත ගැන කතා කරනවා නම් අපි දැන් අපේ එෆර්ට් එක යොදන්න ඕන මේ දත්තවල විශ්වාසනීයභාවය ඇති කරන්න අපිට මොනවද ගන්න පුළුවන් සපෝට් එක ටෙක්නොලොජි වලින්. අන්න ඒව අපි යූස් කරන්න ඕන. එහෙම නැතුව නිකම්ම ක්‍රිප්ටෝකරන්සි කියලා ඉවරලා ක්‍රිප්ටෝකරන්සි ලංකාවේ ඉම්ප්ලිමන්ට් කරන්නවත් PayPal ලංකාවට නිකම්ම ඕපන් කරන්නවත් බ්ලොක්චේන් ගෙනල්ලා ඔක්කොම දාන්නවත් එහෙම ගියොත් අපි මේ ඉන්නවට වැඩිය ගොඩාක් ලොකු අමාරු තත්යකට වැටෙනවා. ප්‍රසන්න ස්තුති දසුන් ඔබේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. අපි අන්තිම කොටසට දැන් ඇවිල්ලා තියෙන අපේ සාකච්ඡාවේ මම කැමති චන්දනකින් අහන්න ඉතාම කෙටියෙන් විනාඩි 2-3කින් කියන්න මේ පිළිබඳව අපිට ඉදිරියට ගන්න පුළුවන් ඔබේ කියපු මේ දත්ත කුමාරුව සහ මේ පිළිබඳව මේවා හරි නිසි විදියට සකස් කිරීම සඳහා අපිට ගන්න පුළුවන් ඉදිරි පියවරයන්. ඒ කියන්නේ ගැප්ස් මොනවද ලංකාවේ තියෙන්නේ? ඒ ගැප්ස් ෆිල් කරන්න මොන වගේ පියවරයන් අපි ගත යුතුද කියලා. ප්‍රශ්න මම හිතන්නේ මම මේක බොහොම කෙටියෙන් අපි පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කතා කරා. එතකොට මම හිතන්නේ පළවෙනි එක තමයි අපි දැක්කේ දැනට තියෙන ආයතන ශක්තිමත් කිරීම සහ ඒ වගේ තියෙන මේ ප්‍රතිපත්තිමය මට්ටමේ තියෙන අඩුපාඩු ටික හදන එක. එතකොට දැන් අර අපි හැමදේම දකින්නේ ප්‍රතිපත්තිය හරිනම් සහ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන වලට යම්කිසි ඒ කියන්නේ හරි බලතල ලබා දෙනවා නම් මේ කියන මේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය කරන මොනවද තියෙන මූලාශ්‍රවල ප්‍රශ්න ඒ සියලුම දේවල් වලට හොඳ පදනමක් හම්බ වෙනවා ඒවා මේ තව ඉස්සරහට ගෙනියන්න. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපි මම හිතන්නේ මේ සමාජයේම ආකල්පයක් විදිහට අර මම හිතන්නේ මුලින්ම මේ කතා කරනකොට මුලම රවුමෙදිත් කියවිච්ච එක මේ අපි අතර ආකල්පමේ වෙනසක් ඇති වෙන්න ඕනේ සමාජයේ අපි මේ පැසෙන්ජර්ස්ලා විදිහට සමාජයේ අපි අපේ තියෙන කාර්යභාරය අමතක කරන්න හොඳ නෑ. මේ තොරතුරු මත තමයි අපේ අනාගතයේ රැඳෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ තොරතුරු ලබා ගැනීම අපේ අයිතියක්. මේ තොරතුරු ලබා දීම ඒ අදාළ ආයතන සහ පිරිසේ වගකීමක්. සහ ඒ ගත්ත තොරතුරු මත අපි ඒ තොරතුරු මත තීරණ ගන්න ඕනේ කියන එක.
එහෙම නැතුව දැන් අර ඡන්දකදී හෝ වේවා එහෙම නැත්නම් මොනවද යම්කිසි අනික් රටේ අපි ජනතාව විදියට පොදුවේ බලපෑම් කරන දේවල් වේවා දැන් උදාහරණයක් විදියට COVID-19 වසංගතයේ වෙලාවේ අපි හැසුරුනේ කොහොමද අපි දත්ත මතද හැසුරුනේ නැත්නම් මේ යම්කිසි අපේ තියෙන මොනවද දුර්මත ඔය කියන මිත්‍යාවල් මතද අපි හැසිරුනේ දැන් මේ රටේ පැණි බොන්න ගිය කොච්චර පිස්සක් හිටියද අර මේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති. හරි එතකොට දැන් මුළු ලෝකෙම මේකට හරි විසඳුමක් හොයනකොට මේ වැක්සින් එක අපි මේ යම්කිසි මිත්‍යාවක් පිටිපස්සේ යනවා. එතකොට අන්න ඒ වගේ මම කියන්නේ මේ පාර්ලිමේන්තුවට පිරිසක් තෝරාගලා යැවීම විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපි ඒ අදාළ තැන්වලදී අපි තීරණ ගන්නේ මොන පදනම මතද? අපි ඇත්තටම තොරතුරු මත දත්ත මත තීරණ ගන්න ආකල්පමය වශයෙන් එතන ඉන්න සමාජයක් හැදුනොත් විතරයි. මම හිතන්නේ මේක වෙන්නේ නැත්නම් තමන්ගේ මොකද තාත්තා ගහපු පක්ෂයට මොකද ඡන්දෙ ගන්න නැත්නම් තමන්ගේ මේ මොනවද නෑදෑකමට ක්ලාස්මේට් ඡන්දෙ ගහන ඡන්දෙ දෙන ඊළඟට මොනවද ඉස්කෝලේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන එහෙම නැත්නම් මොනවද මේ විශ්වාස කරපු මොනවද කට්ටනියා දෙන බේත බොන සමාජයක් නම් අපි ඉන්නේ ඉතින් එතනින් එහා පැත්තට මේ තොරතුරු වල අපිට කිසි වැදගත්කමක් නැහැ ඇත්තට. තොරතුරු ගන්න උවමනා වගේම ඒ තොරතුරු මත අපි මොනවද කරන්න කියන එකත් හරි වැදගත් කාරණයක් මේක. ඊට පස්සේ අර තුන්වෙනි එක තමයි මේ තොරතුරු මත තීරණ ගන්න මේ අර කියනවා වගේ බලාත්මක පුරවැසියෙක් වුණාම ඊළඟට ඒ පුරවැසියට එන ගැටලු ටික තියෙනවා ඊළඟට මේ තොරතුරු මත වැඩ කරන්න පටන් ගත්තාම ඊළඟට එනවනේ ඔකට ගැටලු ගණනාවක්. එතකොට ඒවට මූණ දෙන්න පුළුවන් හොඳ ශක්තිමත් නීතිමය රාමුවකුත් අපිට අවශ්‍යයි. නැත්නම් ඉතින් අර වෙලා තියෙන තොරතුරු මත වැඩ කරන්න ගිහිල්ලා අපි ඉතින් බෙල්ල කපාගෙන ඉන්න වෙනවා. ඉතින් ඕ කාරණා ටික තමයි මම හිතන්නේ මම කොහොම කෙටියෙන් කල්පනා කිව්වොත් එහෙම මේ මට පේන්න තියෙන කාරණා තුන මේ සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි චන්දන අපි අන්තිම කැලේට එන්නේ අර ඔබ කිව්වා වගේ අර අපිට පැණි දීපු කට්ටඩියක් දැන් නැහැ. සමහර කට්ටඩියත් කොවිඩ් එකට පිළි වෙලා ගියා පැණිපොවල. ප්‍රශ්නයක් තියෙනවා in Sri Lanka there's no value for personal data, personal information collecting many places and there's no solid policies for data privacy. Government should implement these policies too. Policies මගේ මතයට policies තියෙනවා. There are policies but a policy implementation එකට mechanism එකක් නැති තමයි අපි මේ සාකච්ඡාවේදී කීප දෙනෙක් මේ ගැන කතා කරා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා who has the authority to issue digital identity card, what are the information which will be included in the digital ID මේකේ authority එක ඇත්තටම තියෙන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලංකාව ඇතුලේ මොන ආකාරයක හරි digital ID එකක් issue කරන්න digital ID එකක් આવොත් ඒකේ සියලුම තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ඔබේ ලේ වර්ගයේ සිට ඔබට අවශ්‍ය නම් ඔබේ bank account එකේ detail වල ඉඳලා ඊට පස්සේ crib එකේ තියෙන detail වල සිට පොලිසිය දඩේ සිට සියලුම දේවල් ඕන දෙයක් ඇතුළත් කරන්න පුළුවන් digital ID එකක් chip එකක් එක්ක හරි මොන හරි ටෙක්නොලොජි එකක් આવොත් so ඒක කෙටියෙන් කිව්වොත් එහෙම අවසාන ප්‍රශ්නය මේ session එකේ අපි එනවා දමිත් වෙත දමිත් අපි කතා කරේ මේ අනුකූලතාවය සහ අනුකූලතා පද්ධතිය ගැන මේ හොඳ අනුකූලතා පද්ධතියක් හදාගන්නේ කොහොමද කියලා අපිට බොහොම ඉතාම කෙටියෙන් විනාඩි දෙකක් තුනක් ඇතුළත කියන්න මේ අවසාන ප්‍රශ්නය වශයෙන්. ඔව් ප්‍රශ්න බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තම මම හිතන්නේ අපි මේ සමස්තයක් වශයෙන් කතා කළේ ඒක තමයි විටින් විට අපේ කතිකයන් විවිධ අංශ ඔස්සේ කාරණා තුනයි අපිට තියෙන්නේ මේ අනුකූලතා පද්ධතියක් තබා ගන්නකොට. එකක් තමයි අපි තොරතුරු තාක්ෂණය අනිවාර්යෙන් සම්බන්ධ කරගන්නට ඕන. තොරතුරු තාක්ෂණය හරහා අපිට traceability එක, connectivity එක මේ සියලු දේවල් හදා ගන්නට පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණය තමයි අපි විශ්වාසවන්තභාවය ගොඩනගා ගන්න එක. විශ්වාසවන්තභාවයක් නැතුව මේ කිසි දෙයක් කරගන්නට බෑ. සියලු පාර්ශ්ව අතර විශ්වාසවන්තභාවයක් තියාගන්නට ඕන. ඒත් එක්කම තමයි බලය පාවිච්චි කිරීම. බලය පාවිච්චි කිරීමේදී මම අර කලින් පැහැදිලි කළා cohesive power. ඒ කියන්නේ බලහත්කාරයෙන් මේ කටයුතු කර ගැනීමට තොරව තොරතුරු අපි බලාධිකාරිය ගැන සාකච්ඡා කරනකොට සාකච්ඡා කරනවා තොරතුරු කියන්නේ බලය අධිකාරියේ පදනමක්. එතකොට තොරතුරු භාවිතය සහ මොනවාද reward system, encouragement system එකක් කරහා මේ කටයුතු කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා තුන හරියට සැලසුම් කළා සංවිධානාත්මකව කරන්නට පුළුවන් නම් එතනින් එහාට මේ ගැටලු වල කිසි ගැටලුවක් නැහැ. සියලු දෙනාම ඒකරාශී කරගෙන අර inclusive society එකක් කරා යන ගමන් සාමූහික අනුකූලතා මට්ටමක් පවත්වාගෙන රටේ සංවර්ධනයට යාමත් යහපත් පුරවැසියන් සහ ව්‍යාපාර ගොඩනගා
පවත්වාගෙන යාමත් කියන කාරණා සියල්ලම අපිට ඒ තුලින් සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අනුකූලතා කළමනාකරන ආයතන සියල්ල මෙන්න මේ කාරණා තුන පදනම් කරගෙන Tamanගේ අනුකූල පද්ධතීන් ගොඩනගන්නට මේ ඉදිරියට කටයුතු කළහොත් එහෙම ඉතින් ඔය තියෙන සියලු කටයුතු අපිට සාර්ථකව කරගෙන ගිහිල්ලා රටේ සංවර්ධනයේ ඉදිරි දැක්ම අපිට 2025 දී අපේක්ෂා කරන මේ අපේ අරමුණ සාර්ථක කරගන්නට නිතරම හැකියාව ලැබෙනවා කියන එක මම විශ්වාස කරනවා. අපේ දත්ත අනුව අපි ගත්ත තොරතුරු රැස් කරගත්ත පර්යේෂණ නිගමන අනුව. බොහොම ස්තුතියි දමිත්. මම හිතන්නේ අපි අවසානයේට එළඹිලා තියෙන ඉතාම වැදගත් සාකච්ඡාවක අපි කතා කරා කොහොමද මේ දත්ත සහ දැනුම පාවිච්චි කරන්නේ රටේ සංවර්ධනය පිළිබඳව. ඒ සඳහා අපිට සම්පත්දායකත්වය ලබා දුන්න මම මතක් කරන්න කැමතියි චන්ද්‍ර රණසිංහ මහත්මයා අසෙන්චුර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, ඒ වගේම දමිත් ගංගඩොයිලගේ මහත්මයා ටැක්ස්පර්ට් ආයතනයේ නිර්මාතෘ, රසික ජයකොඩි මහත්මයා ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක්, ඒ වගේම ලේඛකයෙක්, සහ දසුන් කේ ලොකුහෙට්ටි ඉංජිනේරු දසුන් කේ ලොකුහෙට්ටි මහත්මයා ඔහු දත්ත ආරක්ෂණය සම්බන්ධව විශේෂඥයෙක් ඇක්සියට ආයතනයට සම්බන්ධ වෙලා එහි ප්‍රධාන විධායක ප්‍රධාන පෙළේ ධූරයක් ඔබවන ඔබ සියලු දෙනාට ඉතාම ස්තුතියි මේ අපිව දැනුවත් කරාට මේ ඔඩියන්ස් එක. අපිට ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා, නමුත් අපිට වෙලාව තියෙන ප්‍රශ්න නිසා අපි අද මේ සෙෂන් එකෙන් මේකෙන් සම්ගන්නවා. නැවතත් හෙට inspire yourself සෙෂන් එකට උදෑසන තියෙන සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් ඊළඟ සෙෂන්ස් වලට මම ඉංජිනේරු ජස්මින් නානාකාර මෙතනියට ආරාධනා කරනවා මේ වැඩසටහන බාර ගන්න. ඇත්තටම මේ ඔබට තියෙනවා සමරු තිරණයක් inspire yourself 2022 කොහොමද ප්ලෑන් කරන්නේ? අපේ eco friendly products වලින් තමයි හදලා තියෙන්නේ. පරිසර හිතකාමී මේවා පැලවෙනවා දාන්න පුළුවන් ඔබට වත්තේ ඔබට පුළුවන් මේ කොළවල ලියලා වුණාට පස්සේ පැල කරන්න ඔබගේ අරමුණු එකින් එක සඳහන් කරන්න 2022 අවුරුද්ද කොහොමද මේ 2025 දක්වා යන මේ ගමනේ කොහොමද ඔබ මේවා මේ මයිල්ස්ටෝන්ස් වලට ලියන්නේ ඒවා සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක. කොහොම ස්තුතියි අද කාලය සහ ඔබගේ දැනුම ඉතාමත්ම හොඳින් ලබා දුන්නා. අපි නැවතත් ඉන්ස්පයර් යෝසෙල්ෆ් වලින් හෙට දවසේ හමු වෙනතුරු දැනට සමුදිනවා.